අයිබෝවන් අවිෂ්ක. අපි දැන් කතා කරමින් හිටියේ දැන් අපි දන්නවා ඔයාලා පාඩම් නේ පාඩම් ටික දැන් ගිය සති දෙකක් විතර මම කිව්වා මොනවද කියන පාඩම් අපිට මේ අවුරුද්දේදී කරන්නේ 2021 ගැන ඔයාලා 9 වසරේ අලුත් 9 වසරේ උදේ ඒවල මොනවද ඔයාලට කරන්න තියෙන්නේ ඒ කියන්නේ පාඩම් ඒකක ගණන අපි 19ක් කියලා කිව්වා මොනවද ඒක කියලා බැලුවානේ පළමු වාරයේ සඳහා තියෙන ඒකක ටික මොනවද කියලා බැලුවා දෙවන වාරයේ සඳහා තියෙන ඒකක ටික බැලුවා ඊට පස්සේ තුන්වන වාරයේ සඳහා තියෙන ඒකක ටික බැලුවානේ මොනවද කියලා අපි කතා කරා ඒක කියන්නේ එකින් එක දැන් යන්නේ තමයි පාඩමේ කියන්නේ පාඩමෙන් පාඩම නැත්නම් ඒකකින් ඒකකනේ යන්නේ දැන් අපි පාඩම් ටික නැත්නම් ඒකක ටික මොනවද කියලා පහුගිය සති දෙකක් විතර අපි කතා කරා නේ අනික් අවිෂ්ක ඉන්නව නේද ආ නේද හොඳයි අවිෂ්ක ආයිබෝවන් කවරේජ් මදිද ආයිබෝවන් සර් ආයිබෝ අපි දැන් කතා කරමින් ඉන්නේ එතකොට අපි කතා කරමින් ඉන්නේ දැන් අපි පාඩම් ටික මොනවද කියලා ගිය සතිවල සති දෙකක්ම මම කිව්වනේ මොනවද මේ අපිට පළවෙනි වාරයේදී පාඩම් 6ක් තියෙනවා ඔක්කොම ඒකක නැත්නම් ඔක්කොම ඒකක නැත්නම් පාඩම් 19යි පළවෙනි වාරයේදී 6යි ඊළඟ 13යි ඊළඟ 19යි නේ ඔය විදිහට අපි කතා කරා ගිය සතිවල ඊට පස්සේ අපි කිව්වා මේ අපි කතා කරා ඊට පස්සේ නේ මේ ටික මතකයි නේද දැන් ඔයාලා දැන් කියන්න ඕන මම අහනවා නේද මේක මම සති දෙකක් මුලින් ධම්ම පැහැදිලි කරගෙන ගියා සුද්ධ ජීවීන්ගේ භාවිත තමයි මේ පාඩමේ නම ඒ තමයි අපිට 2021 ඒ කියන්නේ ලබන අවුරුද්දේදී වාට තව දවස් කීපයකින් තියෙන්නේ එතකොට දැන් ඔබට පොත් සමහරට පෙළපොත හම්බෙලත් ඇති සමහරට නැතුවත් ඇති කොහොම හරි අපිට ජනවාරි වෙනකොට පෙළපොත හම්බ වෙනවා. එතකොට අපි පළවෙනි පාඩම ඉවර කරලා තියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් තව චුට්ටයි පළවෙනි පාඩමේ තියෙන්නේ අපිට. බලමු අපි ඒක කතා කරමු. සුද්ධ ජීවීන්ගේ භාවිත. අපි කිව්වා මේ පාඩම යටතේ අපි ප්‍රධාන කොටස් තුනක් කතා කරනවා. මේ සුද්ධ ජීවීන්ගේ භාවිත කියන පාඩම යටතේ ප්‍රධාන කොටස් තුනක් ගැන කතා කරනවා. සුද්ධ ජීවීන් කියන්නේ කවුද කියලා කතා කරනවා. ඊළඟ සුද්ධ ජීවීන් ජීවත් වෙන පරිසර මොනවාද කියලා බලනවා. ඊළඟ සුදු ජීවීන්ගේ බලපෑම මොනවාද කියලා බලනවා. මේක අපි කිව්වා දැන් හිතකර බලපෑමුත් තියෙනවා හිතකර බලපෑමුත් තියෙනවා. නේ? සුදු ජීවීන් ජීවත් වෙන පරිසර මොනවාද කියලා බැලුවා. අපි එකින් එක වේගෙන් ඒක බලාගෙන යනවා. ඊළඟ සුදු ජීවීන් කියන්නේ කවුද කියලා අපි කතා කරලා තියෙනවා. නේද අවිෂ්ක? අවිෂ්කලා දෙන්නවා අවිෂ්කන්ට මට ලේසි. ඔව් හරි. අපි කිව්වා මේකේ ඉස්සෙල්ලාම කතා කරා මේ ජීවීන් කියන්නේ කවුද කියලා අපි කිව්වා නේ ජීවීන් කියලා කියන්නේ කවුද දැන් මේ ටික අපි හැමදාම දැන් දවස් දෙකේම මම දැම්මා දැන් මතක ජීවීන් කියලා කියන්නේ කවුද කියලා කියන්න බෑ මම දාන්න ඉස්සෙල්ලා ස්ලයිඩ් එක ජීවීන් කියලා කියන්නේ මොන ලක්ෂණ තියෙන අයද ජීවීන්ට පමණක් තියෙන ලක්ෂණ මොනවාද කියන්නේ දෙන්නම් ජීවීන්ට පමණක් තියෙන ලක්ෂණ මොනවාද අපි කතා කරා මොනවාද ජීවීන්ට විතරක් තියෙන ලක්ෂණ මතක නැහැ මතක නැද්ද දෙන්නට මතක නැද්ද ජීවීන්ට පමණක් තියෙන ලක්ෂණ මොනවාද මොකද කියන්නේ මොකද්ද හරි ජීවීන්ට පමණක් තියෙන ලක්ෂණ අපි කිව්වා මොනවාද ශෛලීය සංවිධානය නේ පෝෂණය ශ්වසනය බහිස්රාවය චලනය ප්‍රජනනය වර්ධනය හා විකසනය උද්දීප්‍යතාව හා සමායෝජනය මෙන්න මේ කියන ලක්ෂණ ජීවීන්ට පමණයි තියෙන්නේ ඊළඟ අපි කිව්වා ජීවීන් ප්‍රධාන වර්ග තුනකට වර්ග කරනවා මොනවාද ජීවීන් ප්‍රධාන වර්ග තුන කියන්න ඕන අවිෂ්ක ජීවීන් ප්‍රධාන වර්ග තුන මොනවාද කවුද ජීවීන් ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා කවුද ශාක සතුන් සුද්ධ ජීවී නේ
අපි ශාක ජීවීන් අපි ප්‍රධාන කොටස් තුනකට බෙදුවා. ශාක, ඒ වගේම සතුන්, ඒ වගේම ශුද්‍ර ජීවීන් කියලා. එහෙනම් ඔය විදිහට අපිට ජීවීන් ප්‍රධාන වර්ග තුනකට බෙදන්න පුළුවන්. ශාක, සතුන් සහ ශුද්‍ර ජීවීන් කියලා. right. ඊළඟට අපි කතා කරා ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ කවුද කියලා නේ? ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ කවුද? තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩනැගිලා තියෙනවා. තනි සෛලයකින් හරි නැත්නම් සෛල කිහිපයකින් ගොඩනැගිලා තියෙන තනිව ගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන්. තනි සෛලයකින් හරි නැත්නම් සෛල කිහිපයකින් හරි ගොඩනැගිලා තියෙන තනිව ගත් කල කියන්නේ එක එක්කෙනා ගත්තාම නේ පියවි ඇහැට නොපෙනෙන ජීවීන්ට අපි කියනවා ශුද්‍ර ජීවීන් කියලා. ඔය අපි කතා කරා අපි ඊළඟ ශුද්‍ර ජීවීන් කාණ්ඩ කෙරුවා. ශුද්‍ර ජීවීන් කාණ්ඩ 5කට බෙදලා අපි කතා කරනවා. මේ අධ්‍යයනයේ පහසුව සඳහා මේ ශුද්‍ර ජීවීන් අපි කාණ්ඩ 5කට බෙදලා ඉගෙන ගන්නවා. නැත්නම් ශුද්‍ර ජීවීන් වර්ග 5ක් ඉන්නවා ඇත්තටම කාණ්ඩ 5ක්. කවුද? බැක්ටීරියා, දිලීර, ඇල්ගී, ප්‍රොටෝසෝවා, වෛරස්. මේ වෛරස් සම්බන්ධව ගැටලුවක් තියෙනවා ඇත්තටම. වෛරස් පෙන්වන්නේ ජීවි ලක්ෂණ එකයි. අර ප්‍රජනනය කියන ලක්ෂණය විතරයි මේ වෛරස් පෙන්වන්නේ. අනික ඒ ඔක්කොම අජීවී ලක්ෂණ තමයි තියෙන්නේ. හරිද? වෛරස් පෙන්වන්නේ මේ වෛරස් කියන අය පෙන්වන්නේ එක ජීවි ලක්ෂණයයි. මොකද්ද? ප්‍රජනන හැකියාව. අනික ලක්ෂණ ඔක්කොම අජීවී ලක්ෂණ තමයි තියෙන්නේ. හැබැයි මේ බැක්ටීරියා, දිලීර, ඇල්ගී, ප්‍රොටෝසෝවා කියන අය අර ශුද්‍ර ජීවීන් පෙන්නන අර ජීවීන් පෙන්නන සියලුම ලක්ෂණ වගේ පෙන්වනවා මේකට. වෛරස් පෙන්වන්නේ එක ජීවි ලක්ෂණයයි ප්‍රජනන හැකියාව විතරයි. අනික ඒවා මේ වෛරස් වලට හැකියාව අනික ලක්ෂණ වෛරස් වලට නැත. හරි. අනිත් මොකද? සිග්නල් එක ඔව් සර් සිග්නල් එක පාට එන්නේ තු කිය. හරි. එහෙනම් ශුද්‍ර ජීවීන් අපි කාණ්ඩ කරනවා නේ. ශුද්‍ර ජීවීන් එහෙම කාණ්ඩ කරා මතකයි නේද? ශුද්‍ර ජීවීන් කාණ්ඩ පහ මතකයි දෙන්නටම අවිෂ් කළ දෙන්නටම. ලේසි අවිෂ් කරන්න. මොනවාද? බැක්ටීරියා, බැක්ටීරියා, ඇල්ගී, ප්‍රොටෝසෝ, ඇල්ගී, ප්‍රොටෝසෝවා, වෛරස්. වෛරස් තමයි. දැන් මේ මෙයාලට අර ජීවීන්ට තියෙන ලක්ෂණ තියෙනවා අපි කිව්වේ ඉස්සෙල්ලා. හැබැයි වෛරස් වලට තියෙන එකකින් එක ලක්ෂණය ප්‍රජනන හැකියාව විතරයි. අනෙක් ලක්ෂණ නැහැ වෛරස්. දැන් අපේ COVID-19 කියන අපි දැන් මේ දවස්වල කතා කරන්නේ මේ නේ රෝගේ හැදෙන්නේ හදන්නේ වෛරස් එකක්. නේ COVID-19 කියන රෝගේ හදන්නේ වෛරස් එකක්. මේක ඇහැට පේන්නේ නැහැ. ඇහැට පේනවා අපිට බේරෙන්න පුළුවන් නේද? ඇහැට පේන්නේ කාගෙන් කොයි වෙලාවෙ මොන පෘෂ්ඨයෙන් අපිට මේ වෛරස් එක ඇතුල් වෙන්න පුළුවන්ද? කොතනින් ඇතුල් වෙන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ අපි ගැටෙන පෘෂ්ඨ වලින් අපිට ඇතුල් වෙන්න පුළුවන්. ඒ දන්නේ පේන්නේ නැති හින්දා. ඒ හින්දා පරිස්සම් වෙන්න කියලා කියන්නේ නේද? මාස්ක් එහෙම දානවද දෙන්න නැද්ද? එළියට යනකොට දාන පොදු ස්ථානවල කට්ටිය ගොඩක් ගෑස් තැන් වල ඉන්න එපා. තාම බෙහෙත් හොයාගෙන තිබ්බත් අපේ රට දෙනකොට ප්‍රමාද වෙයි. නේ? එතකොට ශුද්‍ර ජීවීන් අපි කාණ්ඩ 5කට බෙදලා කතා කරනවා. කවුද? බැක්ටීරියා, දිලීර, ඇල්ගී, ප්‍රොටෝසෝවා, වෛරස් කියලා. අපි කිව්වා මේ කට්ටිය අපිට පියවිහෙන් බලන්න බෑනේ. නේද? මේ ශුද්‍ර ජීවීන් අපිට පියවිහෙන් නිරීක්ෂණය කරන්න බෑ. ඇයි තනිව ගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන් ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ. මෙයාලා එහෙනම් බලන්න උපකරණ හදලා තියෙනවා. මොනවාද ඒ? සංයුක්ත ආලෝකන්වේක්ෂය. මේක ඉස්සර කිව්වා සංයුක්ත අන්වේක්ෂය කියලා. කියනවා නැත්නම් ආලෝකන්වේක්ෂය කියලා. සංයුක්ත ආලෝකන්වේක්ෂය කියලා තමයි මේක. කියන්නේ. මේකෙන් අපිට ශුද්‍ර ජීවීන් බලා ගන්න පුළුවන්, නිරීක්ෂණය කරන්න පුළුවන්. තව තියෙනවා ඊට පස්සේ මේ මුලින්ම හොයාගෙන තියෙන විතර මේ ආලෝක අන්වේක්ෂය, සංයුක්ත ආලෝක අන්වේක්ෂය. ඊට පස්සේ තමයි තාක්ෂණයේ දියුණුවත් එක්ක මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂය හොයාගෙන තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂය ඉතාම දියුණු. දැන් මේ ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂයත් නවීන මේවා හදලා තියෙනවා. ඒ වගේම තමයි ඉතාම කුඩා ඔය වෛරස් පවා වෛරස් පේන්නේ නැහැ මේ ආලෝක අන්වේක්ෂය. වෛරස් ආලෝක අන්වේක්ෂයෙන් පේන්නේ නැහැ.
ඒක වෛරස් වල ඇතුලේ තියෙන කොටස් පවා මේ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයෙන් බලන්න පුළුවන්. වෛරස් මේකෙන් පේන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන මේ සංයුක්තාලෝක අන්වික්ෂයෙන් ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයෙන් පේනවා. මේකෙන් ඊට අමතරව වෛරස් එක ඇතුලේ තියෙන කොටස් පවා හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය. මේවා ලෝකයේ එතකොට වෛද්‍ය පරීක්ෂණාගාරවල මේ අපේ ලංකාවෙත් මේවා තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය. ඒක මේ වගේ තමයි සුදුර ජීවීන් නිරීක්ෂණය කරන්නේ. පැහැදිලිද? අනෙක් දැන් වෛරස් ඇර අනෙක් සුදුර ජීවීන් ටික මේකෙන් බලන්න පුළුවන්. කවුද අනෙක් සුදුර ජීවීන් කියන්නේ? බැක්ටීරියා, ඇල්ගී, දිලීර, ප්‍රොටෝසෝවා. මේ හතර ගොල්ලම මේකෙන් බලන්න පුළුවන්. සංයුක්තාලෝක අන්වික්ෂය. හැබැයි වෛරස් මේකෙන් බලන්න බෑ. වෛරස් බලන්නේ මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය මගින්. ඊළඟ අපි කතා කරා බැක්ටීරියා. බැක්ටීරියා ගැන කතා කරා. බැක්ටීරියාවන්ගේ ලක්ෂණ බැලුවා නේ. බැක්ටීරියාවන්ගේ දැන් මම මේක සති දෙකක්ම කතා කරා මේ මුලේ මම ගියේ. ඒ කියන්නේ ඔයාලමත් දැන් අලුත් නේ ඔයාලා තාම 9 වසරට අලුත්. ඉතින් මේ හොඳට මුල මේ නැවත කරලා හොඳට මතක තියෙන්න ඕනේ දැන්. නේද අපි තව යාළුවෝ දැන් අපිට ජනවාරි ඉඳන් සම්බන්ධ වෙනවා. එතකොට මෙයාලට වේගින් ගියත් මෙයාලට අල්ලගන්නත් අමාරුයි නේ. ඔයාලට තේරෙන්නේ නැහැ. එහෙනම් අපි හිමීට යන්නේ. ජනවාරි පස්සේ යම් කිසි මධ්‍යස්ථව හැමෝටම තේරෙන විදිහට යනවා. එතකොට බැක්ටීරියා ගැන අපි කතා කරා. බැක්ටීරියාවන් කියන්නේ එයාලා අන්වීක්ෂීය ජීවීන් කියලා කිව්වා. ඒකසෛලික අන්වීක්ෂීය ජීවීන් නේද? තව බැක්ටීරියාවන්ගේ ලක්ෂණ බැලුවා. දේහයේ විවිධ හැඩ සහිත බැක්ටීරියාවන්ගේ මේ ගෝලාකාර, දණ්ඩාකාර, ස්පිරුලම් නැත්නම් සර්පිලාකාර කියලා කියනෝනේ. ඒ වගේ විවිධ හැඩ තියෙන බැක්ටීරියාවෝ ඉන්නවා. මේ බැක්ටීරියාව පෘථුවිය මත හැම තැනකම වගේ ජීවත් වෙන්න පුළුවන්. අපේ ඇඟ ඇතුළෙත් බැක්ටීරියාව ඉන්නවා. නේ? ඇඟෙන් එළියෙත් ඉන්න බැක්ටීරියාව. උණුදිය උල්පත්වල, ලවණ බිම්වල, වගුරු බිම්වල ඕන තැනක කාන්තාරවල මේ බැක්ටීරියාවන්ට ජීවත් වෙන්න පුළුවන් බැක්ටීරියා ව්‍යාප්ත වෙලා ඉන්නවා. ඊළඟ අපි කිව්වා මේ බැක්ටීරියාගේ වීඩියෝ එකක් බලුවා නේද? ඔව් සර්. බැක්ටීරියාවන්ගේ වීඩියෝ එකක් බැලුවා අපි ඒක. ඊට පස්සේ අපි කිව්වා බැක්ටීරියාට උදාහරණ කතා කරා නේ. බැක්ටීරියාවට උදාහරණ අපි කතා කරා. එකක් කිව්වා කිරියාහාර නිෂ්පාදනයේදී භාවිත කරන බැක්ටීරියා. එයාගේ නම මොකද්ද? ලැක්ටෝබැසිලස් බල්ගාරිකස්. මේ කිරි අපි දන්නවා දියර කිරිනේ හරක්ගෙන් ගන්න. ඒවා කල් තියාගන්න ඒ වගේ මේ මිනිස්සුන්ට රුචිකත්වය වැඩි කරන්න ඒවා විවිධ චීස් හදනවා නේද? යෝගට් හදනවා, මී කිරි හදනවා. අර දියර කිරි තත්ත්වෙම තියන්නේ නැතුව වෙනස් නිෂ්පාදන කරනවා. ඒකෙදී අර කිරි කැටි ගස්ස ගන්න ඕනේ. කිරි කැටි ගස්ස ගන්න භාවිතා කරනවා කවුද? ලැක්ටෝබැසිලස් බල්ගාරිකස් කෙනෙක් කියලා. කිරි ආහාර නිෂ්පාදනයේදී භාවිතා කරන බැක්ටීරියා. මේ බැක්ටීරියා කියන්නේ ලැක්ටෝබැසිලස් බල්ගාරිකස්. එනම ලේසි නේද? දැන් මම දැන් කිව්වා මේක දවස් දෙකක් නෑ. දැන් තුන්වෙනි දවසට නේ. ලැක්ටෝබැසිලස් බල්ගාරිකස්. මොකද්ද? ලැක්ටෝබැසිලස් බල්ගාරිකස්. ලැක්ටෝබැසිලස් බල්ගාරිකස්. යා කිරියාහාර නිෂ්පාදනයේදී භාවිත කරන බැක්ටීරියා තමයි මේ ලැක්ටෝබැසිලස් බල්ගාරිකස් කියලා කියන්නේ. මේක බැක්ටීරියා වර්ගයක්. තව බැක්ටීරියා වර්ගයක් තමයි ඇන්ත්‍රැක්ස් රෝගය. මේ ඇන්ත්‍රැක්ස් රෝගය මේ සත්තුන්ට හදනවා මේ හරක් නේ. ඌරෝ බැටළු ඒ වගේ අපිට හදන්න පුළුවන් මිනිස්සු. මේ තියෙන්නේ මේ වගේ තුවාල ඇති වෙන එක රෝගී තත්ත්වයක්. රෝග ලක්ෂණ විදිහට. එතකොට එහෙනම් මේ අපි කතා කරන්නේ දෙවෙනි බැක්ටීරියාවන්ට උදාහරණය ඇන්ත්‍රැක්ස් රෝගකාරක බැක්ටීරියාව බැසිලස් ඇන්ත්‍රැක්සිස් කියලා කියනවා. මොකද්ද? බැසිලස් ඇන්ත්‍රැක්සිස්. හොඳට ඇහෙනවනේ? ඔව් හොඳට ප්‍රොනන්සියේෂන් කරන්න පුරුදු වෙන්න. શબ્ද කරන්න පුරුදු වෙන්න. බැසිලස් ඇන්ත්‍රැක්සිස් කියලා කියනවා. මේ තමයි මේ ඇන්ත්‍රැක්ස් රෝගය හදන බැක්ටීරියාව. මේ ඉන්නේ බැක්ටීරියාව. මේ රතු පාටදී මේ ඉලෙක්ට්‍රෝන අනෙක්ස් වලින් එතකොට අරන් තියෙන එකේ ඉලෙක්ට්‍රෝන අනෙක්ස් වලින් ගත්ත රූපයක්. මේ ඇන්ත්‍රැක්ස් රෝගකාරක බැක්ටීරියාව තමයි මේ. ඊළඟට බැලුවා විනාකිරි. දැන් ආහාර රස කරන දානනේ විනාකිරි ගෙදර.
මේ තියෙන සුදු විනාකිරි නේ කළු විනාකිරි විවිධ විනාකිරිත් නේ එක එක පාට තියෙනවා. අපේ රටේ නම් කියන්නේ මෙන්න මේ පාට වගේ නේ. මේ පාට දෙකෙන් වගේ තියෙනවා. හරි. එතකොට මේ විනාකිරි නිෂ්පාදනයේදී භාවිත කරන බැක්ටීරියාව තමයි ඇසටෝබැක්ටර් ඇසිටි කියන එක. කවුද? ඇසටෝබැක්ටර් ඇසිටි. ඇසටෝබැක්ටර් ඇසිටි කියන බැක්ටීරියාව විනාකිරි ඇසටෝබැක්ටර් ඇසිටි කියන බැක්ටීරියාව විනාකිරි නිෂ්පාදනයේදී භාවිත කරනවා. තවත් උදාහරණයක් බැක්ටීරියා. මේ ඉන්නේ ඇසටෝබැක්ටර් ඇසිටි. මෙයා මේ ඉලෙක්ට්‍රොනික්ස් වලින් ගත්ත හරිනේ. ඊළඟ අපි කිව්වා ඊළඟ බැක්ටීරියාවට උදාහරණ කොලරා රෝගය හදන බැක්ටීරියාව. කොලරා රෝග කාරකය. විබ්‍රියෝ කොලෙරා. මොකද්ද? විබ්‍රියෝ කොලෙරා. දැන් හැම පාඩම් කරගන්න. විබ්‍රියෝ කොලෙරා. මෙයා තමයි කොලරා රෝගේ හැදෙන්නේ. මෙයා බැක්ටීරියා. දැන් බැක්ටීරියාවට උදාහරණ මේ කතා කරන්නේ. පැහැදිලිද? ඔව්. මෙයා අපිට කොලරා රෝගය හැදෙනවා. මෙයා ආහාර ජීර්ණ පද්ධතියේ මෙයා ඉඳගෙන අපිට කොලරා රෝගය හදනවා. ඊළඟ අපි කතා කරා පෞගේ සති දෙකේ දිලීර ගැන කතා කරා. සුද්ධ ජීන් වර්ග 5ක් ගැන කතා කරා. පළවෙනි එක තමයි බැක්ටීරියා, දෙවෙනි එක දිලීර. දිලීර ඒකසෛලික වගේම බහුසෛලික දිලීරත් ඉන්නවා. දිලීර ඒකසෛලික වගේම බහුසෛලික අයත් ඉන්නවා. දිලීර ඒකසෛලික වගේම බහුසෛලික අයත් ඉන්නවා. බහුසෛලික කියන්නේ සෛල ගොඩක් තියෙන දිලීරත් ඉන්නවා. ඒකසෛලික අයත් එක සෛලයක් තියෙන අයත් ඉන්නවා. සෛල ගොඩක් තියෙන අයත් දිලීර. ඔයාලා දැකලා තියෙනවා ඔය අලුහම්, දද, කුෂ්ඨ ඔන්න ඔය රෝග හදන්නේ කවුද? ඔය හදන්නේ දිලීර. ඔය රෝග හදන්නේ අලුහම්, දද, කුෂ්ඨ ඔය වගේ ඒවා හදන්නේ දිලීර. අපි කන හතු ඒවත් දිලීර තමයි. නේද? පාන් පිපෙන්න දාන ඊස්ට් කියලා අරගෙන තියෙනවනේ. පාන් පිපෙන්න දාන ඊස්ට් ඒවත් දිලීර. ඒවත් දිලීර. අපි කතා කරා මම දැන් කවුරුත් බලමු. ඇතැම් දිලීර වල ප්‍රජනක වීම පියවියසින් දැක ගන්න පුළුවන්. ඔය හතු කියලා කියන්නේ එතකොට සමහර දිලීර වල ප්‍රජනක ව්‍යුහයක්. ඒ දිලීර ප්‍රජනනය සඳහා හදාගත්ත ව්‍යුහයක් තමයි හතු කියලා කියන්නේ. ඒකට ඒක අපිට පියවියෙන් දැක ගන්න පුළුවන්. අපි ආහාර විදියට ගන්නවානේ. හැම හතුම ඕන හතු වර්ගයක් ආහාර විදියට ගන්න පුළුවන්ද? ඕන හතු වර්ගයක් ආහාර විදියට ගන්න පුළුවන්. අවිස්කලා දෙන්නව ඈ බැරි. ඇයි හේතුව? හේතුව කියන්නේ මොකක්ද කියන්නේ? බැරි වෙන්න හේතුව මොකක්ද? හේතුවක් කියන්නේ දන්නේ නැද්ද? අවිස්කලා දෙන්නව දන්නේ නැද්ද? නෑ. සමහර හතු වර්ග ආහාරයට ගන්නවා. සමහර හතු වර්ග ආහාරයට ගන්න. ඇයි ගන්න නැත්තේ? කියලා මොනවද? ඒ සමහර හතු වර්ග විසයි. විස හතු. අහලා නැද්ද? විස හතු තියෙනවා. ඒ විස හතු ආහාරයට ගන්නෙ නැහැ. දැන් විස සාක තියෙන්නේ. නියගලාලේ එහෙම කනවද? නියගලාලේ කෑවොත් මැරෙනවා. මේ වගේ මේ සමහර හතු වර්ග තියෙනවා ඒවා ආහාරයට ගන්නෙ ඒ කාරණේ තමයි කතා කරපුවා මේවා තෙතමනේ සහිත උපස්තර මත තමයි තෙතමනේ සහිත තැන්වල තමයි දිලීර නැත්නම් මේ දිලීර වර්ධනය වෙන්නේ. මේ බලන්න මෙතන රූපේ මේ රූප තුනම මේ රූප ටිකක් දාලා තියෙනවා. මේ ඔක්කොම මේ දිලීර මේ පළවෙනි එක දිලීරයක් නේ මේ දිලීර වල ප්‍රජනක වීම තමයි අපිට පීවි හැල ගොඩක් පේන්නේ. මේ තියෙන්නේ දිලීර වර්ගයක්. මේ නිකන් අර ගෙඩියක පොත්තක් කාලා දාලා වගේ තියනවා නේද දැන් මේ? අතු පාට පේනවද? ගෙඩියක් කාලා නිකන් පොත් අයින් කරලා වගේ මේකත් දිලීර වර්ගයක්. ගෙඩියක පොත්තක් විසි කරප ගන්න නෙමෙයි. නේ? මේකත් මේ දිලීර වර්ගයක්. මේ කහ පාට ලස්සනට තියෙන්නේ. සමහර ඒවා අපේ රටේ නෑ. දැන් මේ මෙතන ඔක්කොම තියෙනවා අපේ රටේ නෑ. සමහර ලෝක රටවල තියෙන දිලීරක් තියෙනවා. මේ තියෙන සමහර මේ අපේ රටේ නෑ බොහෝ ඉන්නේ මම ඔයාලා දැකලා තියෙනවා. මේ දිලීර ගොඩාක් තියෙනවා දිලීර වර්ග.
හරිද? එතකොට මේ ඉන්නේ ඊස්ට්. මේ තියෙන කොළ පාට මේවා ඊස්ට්. ඒවත් එතකොට දිලීර වර්ගය. අපි ඊට පස්සේ කිව්වා දිලීර වලට උදාහරණ බැලුවා නේ. දිලීර වලට උදාහරණ බැලුවා. එකක් තමයි මියුක. මියුක හෙවත් පාම් පුස් කියලා. මේ ඉන්නේ මේ. මේක ලොකු කරලා බලන්න. ඔව් මේක ලොකු කරලා තමයි මේ තියෙන්නේ බලන්න. කෙඩි වගේ මේ එතකොට මියුක නැත්නම් පාම් පුස් නේ කියන මියුක කියන දිලීර වර්ගය තමයි මේ තියෙන්නේ. දිලීර පේනවද අපිට ආහාර නරක කරනවා නේ අපි. නේද? දිලීර අපේ ආහාර නරක කරන්න හේතු වෙනවා නේ. දිලීර අපේ ආහාර නරක කරන්න හේතු වෙනවා. එහෙනම් සුද්ධ ජීවීන් ගැන අපි දැන් වාසිය කතා කරනවා නේද? අවාසියක් තමයි ආහාර නරක කරනවා නේ සුද්ධ ජීවීන්. වාසියක් අපි කියවර කිරි ආහාර හදනවා නේ. ඒක වාසියක්. ආහාර නරක කරන්නේ කවාසියක්. දැන් විභාගෙට අහනවා සුද්ධ ජීවීන්ගේ වාසි අපි ඉස්සරහට දැන් කතා කරමින් ඉන්නේ. ඒක සුද්ධ කතා කරාද එන්නහටත් බලන්න ටික ටිකම යනවා. හරියනම් මේ තියෙන්නේ ඊළඟ දිලීර වර්ගය. මේ තවත් දිලීර වර්ගයක්. ඊස්ට්. මේවා තමයි ඔය පාන් බන්නිස් පිපෙන්න දාන්නේ. පාන් හදන තැන් වල දැකලා තියෙනවද? අප්ප හදනවා දැකලා තියෙනවද ගෙදර? හරි. දැන් මේ ඊස්ට් මේ ඊස්ට් වල දැන් අප්ප හදනවා නම් ඊස්ට් දාන්න ඕන පිපෙන්න. ඔව්. වණ්ඩු නෙමෙයි. උස්නාප්ප කියලා කියන තව. කෑම ජාති වර්ග තියෙන. තව බනිස් පාන්. ඒවා හදනකොට ඊස්ට් දානවා. කොහෙන්ද දාන්නේ? කවුද දැකලා තියෙනවද ඊස්ට් දානවා? කොහොමද දාන්නේ? ඊස්ට් කියලා මොනවද දාන්නේ? මොනවද දාන්නේ? මොන වගේද? සුදු පාට. ඈ? අන්න සුදු පාට නේ? සුදු පාට පොඩි කුඩු වර්ගයක් වගේ නේද? කඩේ තියෙන පැකට්. කඩේ තියනවාද කියලා පැකට් ගන්න. පැකට් ඇතුලේ ඉන්නේ කවුද එනවා? ඒ පැකට් කරලා කවුද ඉන්නේ? මේ සුද්ධජී තමයි ඉන්නේ. සුද්ධජී නේ ඊස්ට් කියන අය තමයි ඒ හදලා තියෙන්නේ. නේ? දැන් මෙයා අන්වීක්ෂීයනේ. ඒතර තව ඒ උපස්තරයක් මත ගන්න. උපස්තරයකුත් එක්ක තමයි අපිට පොඩි බෝල් වගේ තියෙන වේල. ඒකේ එතකොට ඉන්නවා කවුද ඊස්ට් නේ? ඒක දාලා කලවම් කරපුවාම ඊස්ට් අර පිටි බඳුන් වල පිටිත් එක්ක කලවම් වෙලා මොකද කරන්නේ? පිටි පිපෙනවා. එයා මොකද කරන්නේ? පිටි පිපෙන්න දන්නවද ඒක? පිටි මත ඩයොක්සයිඩ්. පිටි වල හැදෙනවා මෙයා පිටිවල මෙයා ශ්වසනය කරලා කාබන් ඩයොක්සයිඩ් හදනවා. එතකොට පිටි ගුලි මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් හදන තැන් වල බුබුලු විදියට ඇතුලේ පිම්බෙනවානේ. පිටි ගුලියේ ඇතුලේ ටික දැන් සුදුජේ ඇතුලේ ඉන්නවනේ ඊස්ට් ගොඩක්. ඒකට තැනින් තැන අර බුබුලු වගේ ඇතුලේ පිම්බෙනවා. ඒක පුච්චපුවම මොකද වෙන්නේ? ඊට පස්සේ බුබුලු පිම්බෙලා ඒක බාන්ස් ගෙඩිය අර පොඩි බෝලයක් විදියට තියන්නේ ඒක වනේ ලොකු වෙනවා පිම්බිලා නේ. ඇතුලේ බුබුලු ගොඩාක් හදලා ඉස්සා. ඊට පස්සේ ඒක පුච්චනවා. පුච්චනකොට අර ඇතුලේ තියෙන මේ සිදුරු ඒව එහෙමම ගාලා හිටිනවා. පාම් බනිස්සල ඇතුලේ බලන්න කඩලා බලලා දැකලා ලොකු සිදුරු තියෙන ඒ දෙන්නේ අර ඊස්ලා හදපු කාබන් ඩයොක්සයිඩ්. ඒක පුච්චනකොට අර සිදුරු එහෙමම හයි වෙලා පිච්චෙනවා. නේ? ඒක දැනගෙන හිටියද ඒක? හරි. එහෙනම් ඒ ඊස්ට් ආහාර පිටෙන් පාවිච්චි කරන මේ දිලීර වර්ගයක් එතකොට ඊස්ට් කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරා ප්‍රොටෝසෝවාව ගැන. නේ? ප්‍රොටෝසෝවාව. මෙයාලා ඒකසෛලික අන්වීක්ෂී ජීවි. ප්‍රොටෝසෝවාව ඒකසෛලිකයි. එක සෛලයක් තමයි මෙයාලා තියෙන්නේ. මේ ප්‍රොටෝසෝවාව සංචරණය සඳහා සමහර අය සංචරණය කියලා කියන්නේ ලොකෝමෝෂන් කියලා කියන ඉංග්‍රීසි. සංචරණය කියන්නේ එක තැනක ඔව්. එක තවත් ගමක්. අන්න හරි එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරනවා. සංචරණය තව එකක් තියෙනවා චලනය කියලා. චලනය කියන්නේ එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරන එකක්ද? නෑ දැන් මම එක තැනක ඉඳගෙන ඔයත් ඉන්න එක තැන ඉඳගෙන මමත් එක තැන ඉඳගෙන ඉන්නේ. හැබැයි මගේ අත් නේ අත චලනය වෙනවානේ. හරි කොටස් දෙකේ චලනය වෙනවා. සංචරණය කියලා කියන්නේ එතකොට එක තැනක ඉඳන් තවත් තැනකට ගමන් කිරීම. ලොකෝමෝෂන් කියන ඉංග්‍රීසියෙන් කියනවා.
සංචාරණය සඳහා අපි යොදාගන්නේ මොනවද? අපි සංචාරණ උපාංග විදිහට යොදාගන්නේ මොනවද? දෙන්න මොකද දෙන්නවද? අපි සංචාරණය කරන්නේ මොනවද කියන්නේ? මොනවද? කකුල් දෙක. කකුල් දෙකෙන් කකුල්. පාදවල. දැන් මට කියන්න අනික් අවිෂ්ක රොහාන් අවිෂ්ක නේ. පක්ෂීන් සංචාරණය කරන්න මොනවද? පියාපත් පියාපත්වල. එතකොට නිරංජලා කියලා නම දාලා තියෙන අවිෂ්ක කියන්න මට එනම් හරි. මත්ස්‍යයන් සංචාරණය කරන්න මොනවද දාගන්න? මත්ස්‍යයන් වරල් වලින්. වරල් වලින් වරල් යොදාගන්න. එහෙනම් අපිට පේනවා එක එක්කෙනා සංචාරණය කරන්න යොදාගන්න උපාංග වෙනස් නේද? එක එක ජීවි සංචාරණය කරන උපාංග වෙනස්. ඒතර මෙන්න මේ දැන් අපි කිව්ව ප්‍රොටෝසෝවාන් සංචාරණය කරන්න ප්‍රොටෝසෝවාන්ගේ ඉන්න සමහර අය පක්ෂම පාවිච්චි කරනවා. පක්ෂම කියන්නේ පොඩි කෙඳි වගේ වටේට තියෙන. සමහරු ව්‍යාජ පාද මම දැන් පෙන්නවා ඇමීබා මගේ ව්‍යාජ පාද හදන සංචාරණය කරනවා. සමහර අය පොඩි වලිගයක් වගේ කොටසක් තියෙනවා. ඒක ගහ ගහ ඉස්සරහට යනවා. ඉස්ගෙඩිය ගෙම්බක් දනවනේ. ගෙම්බක් කීත ඉස්ගෙඩිය. යන්නේ. ඊට පස්සේ වලිගය වගේ ගහගෙන ඒ වගේ සමහරුන්ට කස්සිකා තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රොටෝසෝවාව සංචරණය කරනවා. ඒ කියන්නේ එක තැනක තවත් තැනකට ගමන් කරනවා. මේ ප්‍රොටෝසෝවාව ජලජ පරිසර වල වගේම ජීවීන්ගේ දේහ තුල ඉන්නවා. සමහර අය ජලජ පරිසරවල ඉන්නවා. සමහර අය ජීවීන්ගේ තුල අපේ ඇඟ ඇතුළේ තියෙන්න පුළුවන්. කවුද? ප්‍රොටෝසෝවාව. බලමු අපි ප්‍රොටෝසෝවාවන්ට උදාහරණ. එක්කෙනෙක් තමයි ඇමීබා කියලා කියන්නේ. මම කියනවා ව්‍යාජ පාද කියලා මේ තියෙන්නේ. මේ පොඩි පොඩි කකුල් වගේ තියෙන ඒවා තමයි ව්‍යාජ පාද. ඒත් මම කිව්වා. මේ ව්‍යාජ පාද වලින් මෙයා ගමන් කරනවා. මේක ගලාගෙන වගේ යන්නේ. දැන් මම වීඩියෝ එකක් වල පෙන්නවා. මෙයා හරියට නිකන් ගලාගෙන වගේ යන්නේ නේ. නිකන් ගලාගෙන යන වතුර පාරක් පොඩි වතුර පාරක් ගලාගෙන කෝප්පේ පොඩ්ඩක් කලිච්චාම සිමෙන්තියට ගලාගෙන යනවා වගේ යන්නේ. ඒ වගේ තමයි මෙයා ගලාගෙන යන්නේ. ව්‍යාජ පාද හද. ඇමීබා. එහෙනම් ප්‍රොටෝසෝ දැන් විභාගයට අහන උදාහරණ හරි. විභාගයට අහනවා බැක්ටීරියාවන්ට උදාහරණ දෙකක් දෙන්න. ඉතින් දිලීර වලට උදාහරණ දෙකක් දෙන්න. ප්‍රොටෝසෝවාන්ට උදාහරණ දෙකක් ලියන්න. ලියන්න පුළුවන් වෙනවා. මම පාඩම් කරලා තියෙන්න ඕන. ජලජ පරිසරවල වගේම මේ කට්ටේ ජීවීන්ගේ දේහය තුල වාසය කරන උදාහරණයක් තමයි ඇමීබා. මේ ඉන්නේ ඇමීබා. තව උදාහරණයක් තමයි දැන් ඇමීබා සංචරණය කරන්නේ මේ තුනේ මොන දාලා මොන උපයෝග කරගෙනද? ඇමීබා සංචරණය කරන්නේ ව්‍යාජ පාද. ව්‍යාජ පාද දාන ඇමීබා සංචරණය. ඊළඟ පක්ෂම යොදාගෙන කවුද සංචරණය? මේ තියෙන්නේ පොඩි කෙඳි වටේට. මේ අත්තන එක්කන මේ ඉන්නේ. පොඩි කෙඳි වලට පේනවාද වටේට. ඒ පක්ෂම. මේ සීරියා කියලා කියනවා. ඒතර ඒ පක්ෂම නැත්නම් පොඩි කෙඳි පාවිච්චි කරලා මෙයාලා සංචරණය කරනවා නිකන්. මාළු වරල් ගහලා යනවා ඒ වතුරේ මෙයාලා ජලයේ ඉන්නේ මේක. මෙයාලා එක තැනක ඉඳන් තවත් තැනකට යනවා සංචරණය කරනවා. මේ පක්ෂම පාවිච්චි කරලා. එන කවුද ඒ පැරමීස් කියන්නේ? ප්‍රොටෝසෝවා. ඊළඟ එව්ග්ලෙනා මේ තියෙන්නේ මේක තමයි කශිකාව. මේ වලිගේ වගේ මං කිව්වේ තියෙනවා කියලා කශිකාව. මේ තියෙන්නේ මේක ගහගෙන මෙයා මේක ඊටවසර ගහගා ඉස්සරහට ගමන් කරන්න පුළුවන්. එහෙනම් කශිකා පාවිච්චි කරනවා එව්ග්ලෙනා වගේ අය සංචරණය කරා. එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරනවා නැත්තම්. එහෙනම් අපි කතා කරා ප්‍රොටෝසෝවාන්ට උදාහරණ ඇමීබා, පැරමීසියම්, එව්ග්ලිනා වගේ අය. එව්ග්ලිනා කියලා කියන ග්ලිනා. ඊළඟට තව උදාහරණයක් තමයි මේ ප්‍රොටෝසෝවාවන්ට ප්ලාස්මෝඩියම් විවැක්ස් කියලා කියනවා. මේක නෑ. ප්ලාස්මෝඩියම් කියලා දැනගත්තාම ඇති ප්ලාස්මෝඩියම් වර්ග ගොඩක් තියෙනවා. එකක් තමයි කිව්වේ ප්ලාස්මෝඩියම් විවැක්ස් කියලා උදාහරණයක්. ප්ලාස්මෝඩියම්. මෙයා තමයි අපිට මැලේරියා රෝගය හදන්නේ. මෙයාත් එතකොට ප්‍රොටෝසෝවාවේ. දැන් බලන්න එන්න මේ සුන්දර ජීවීන් අපිට රෝගත් හදනවානේ. නේද? සුන්දර ජීවීන් අපිට රෝග හදනවා. ආර්ථිකව පාඩු කරනවානේ. ආහාර නරක කරනවා. නේද? අපිට වගේම අපිට වැදගත් ආර්ථිකව වැදගත් වෙන ශාක වලට සත්තුන්ටත් මේ රෝග හදන්නේ නැද්ද? හදනවා. නේද? මේ බැක්ටීරියාව අපි
අපිට විතරක් නෙමෙයි මේ බැක්ටීරියා නෙවෙයි සුද්ධ ජීවීන් බැක්ටීරියා විතරක් නෙමෙයි සුද්ධ ජීවීන් මිනිස්සුන්ට වගේම අපිට ආර්ථිකව වැදගත් වෙන ශාකවලට සහ සතුන්ට රෝග හදනවා. ඒ වගේම ආහාර නරක කරනවා නේ. ඒවා අපි කතා කරන නිසා දැනගන්න. මේ තමයි තවත් ප්‍රොටෝසෝවා වර්ගයේ ප්ලාස්මෝඩියම්. මේ ඉන්නේ. බලන්න ඉලෙක්ට්‍රෝන වලින් අරගෙන එයාගේ ඇතුලේ කොටස් පාවා මේ ප්ලාස්මෝඩියම්ගේ ඇතුලේ කොටස් පාවා මේක බලා ගන්න පුළුවන්. හරි. මේ ඉන්නේ මේ රෝගේ ව්‍යාප්ත කරන්නේ මදුරු වගේ. නේ? ඇනෝෆිලස් කියන මදුරුවා තමයි මේ රෝගේ තියෙන කෙනෙක්ගෙන් ලේ උරා බනකොට මදුරුවා ගෑන් ඇතුළට යනවා කවුද මේ ප්ලාස්මෝඩියම්. හොඳට අහගන්න කියන කතාව. දැන් ලෙඩේ තියෙන කෙනෙක් රෝග කාරකයෙක් කියලා කියනවා. රෝග කාරකයෙක්ගෙන් මදුරුවා ලේබනකොට ඇනෝෆිලස් කියන මදුරුවා ලේබනකොට අපේ ලේත් එක්ක කවුද මේ ලේ බොන්නේ? මදුරුවාගේ ගෑනු සත්ත්වය. ඒක දන්නවද? දැන් අපේ ලේ බොන්නේ මදුරුවාගේ පිරිමි සතාද ගැහැණු සතාද? අවිෂ්කලා දෙන්න දන්නවද? නෑ සර්. අනික රෝහන් අවිෂ්ක. නෑ සර්. ගැහැණු මදුරුවා තමයි අපේ ලේ බොන්නේ. පිරිමි මදුරුවා සාකේ ඉස්සර තමයි බොන්නේ. අහිංසක. නේ? ඔයාලා වගේ නේ. ගැහැණු මදුරුවා තමයි මේ ලේ බොන්නේ. ඇයි ගැහැණු මදුරුවා ලේ බොන්නේ? ගැහැණු මදුරුවා ශීරපායෙන් ගලේ තමයි බොන්නේ. ඇයි? එයාගේ බිත්තර හදාගන්න ශීරපාය කියන්නේ අපේ රුධිරයේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැතුව තියාගන්න එයාට අපේ රුධිරය උදව් වෙනවා අර බිත්තර හදාගන්නකොට. හරිද? මදුරුවා බිත්තර නේද දාන්නේ? මදුරුවා පැටවුම් දාන්නේ? විතර. මදුරුවා බිත්තර දාන්නේ කොහෙද? වතුරේ. දන්නව නේද? මදුරුවා බිත්තර දාන්නේ වතුරේ. එතකොට මේ දැන් අපි කතා කරගෙන හිටියේ මේ ප්ලාස්මෝඩියම් කියන එක තමයි මැලේරියාව හදන්නේ. ඒක දැනගෙන ඉන්න ඕනේ අපි නේ. මැලේරියාව. දැන් මටත් මැලේරියාව හැදිලා තියෙනවා. ඒ කාලේ තිබ්බනේ මැලේරියාව වල. දෙතුන් පාරක්ම හැදිලා තියෙනවා. මේ තියෙන මැලේරියාව. ඒක වෙන්නේ රෝගකාරක රෝගේ තියෙන කෙනෙක්ගෙන් ලේබනකොට අර ප්ලාස්මෝඩියම් කියන මේ ප්‍රොටෝසෝවාව මදුරුවාගේ ඇතුළට යනවා. ඊට පස්සේ එයා තව කෙනෙක්ගෙන් ලේබොන්න යනවනේ. තව කෙනෙක්ගෙන් ලේබොන්න සිදුරු කරනකොට කෙල දානවා එයාගේ. කේතේ දාලා. එතකොට මෙයාගේ ඇඟ ඇතුලේ ඉන්න කෙනා තව එක්කෙනෙකුට යන්න පුළුවන්. එයාගේ තව එක්කෙනෙක්ගේ ලේබනකොට. එහෙම තමයි නාරු වෙන්නේ. මෙයා මේ මදුරුවට කියන මෙයා කවුද? වාහකයා. මෙයා වාහකය කියලා කියන්නේ මෙයා රෝගේ එක්කෙනෙක් ඉඳලා නිරෝගී කෙනෙක් ඉඳලා තව එක්කෙනෙකුට අරන් යනවා. එතන මෙතන රෝග කාරකයා කවුද? මෙතන රෝග කාරකයා වෙන්නේ අර මේ ප්ලාස්මෝඩියම් කියන එක. දැන් රෝග කාරකයා වෙන්නේ ප්ලාස්මෝඩියම් කියන සුද්ධ ජීවියා. ඒ රෝගයට ලක් වෙන්නේ කවුද? අපිනේ ධාරකයා. ඒ රෝගයට ලක් වෙන එක නේද කියනවා ධාරකයා. ඒ ධාරකයා වෙන්නේ අපි. රෝග කාරකයා වෙන්නේ කවුද මේ ප්ලාස්මෝඩියම් ප්ලාස්මෝඩියම් කියන සුද්ධ ජීවියා තමයි රෝග කාරකයා වෙන්නේ. රෝග වාහකයා කියන්නේ කාටද? රෝගේ කෙනෙකුට අරන් යන කෙනාද රෝග වාහකයා වෙන්නේ මදුරුවානේ. රෝග වාහකයා රෝග කාරකයා කියන්නේ මෙතන ප්ලාස්මෝඩියම් කියන සුද්ධ ජීවියා. එතකොට ධාරකයා වෙන්නේ අපි. රෝගය හැදෙන කෙනා තමයි ධාරකයා. ඔය නම් තුන මතක තියාගන්න පුළුවන්ද? අවිෂ් කළා දෙන්න. මොන නම් තුනද? ධාරකයා කියන්නේ ලෙඩේ හැදෙන කෙනා. වාහකයා කියන්නේ කෙනෙක්ගෙන් ලෙඩේ තව කෙනෙකුට අරන් යන කෙනා. මෙතන වාහකයා කවුද? මදුරුවා. කාරකයා කියන්නේ ලෙඩේ හදන කෙනා. කවුද මෙතන කාරකයා? ප්ලාස්මෝඩියම් කියන සුද්ධ ජීවියා. ප්‍රොටෝසෝවා කියන්නේ. ආයෙත් මම කියනවා ධාරකයා කියන්නේ ලෙඩේ හැදෙන කෙනා. වාහකයා මදුරුවා. කාරකයා රෝග කාරකයා කියලා කියනවා. රෝග වාහකයා. රෝග කාරකයා කම තමයි ප්ලාස්මෝඩියම්. පැහැදිලිද? හරි. ඔව් සර්. මම මේක දැන් පහුගිය දවසක ටික කිව්වේ නෑ නේ.
ඔය ටික කිව්වේ නෑ මම ඒ ටික මතක් කරේ. ඒක ඉස්සරහා තියෙන කොටසක් මෙතනට ඕන නැහැ උනාට මේක දැනගෙන ඉන්න බෑ. මඩු වගේ තමයි වාහකයා, ධාරකයා අපි, ඔබ කාරකයා වෙන මොකද? ප්ලස් මෝඩියම් කියන සුදු. හරි මේ අපි කතා කරේ ප්‍රොටෝසෝවාන්ට උදාහරණ. ඊළඟ අපි කතා කරා ඇල්ගී. ඇල්ගී තමයි මේ ජලයේ ජීවත් වෙන ශාක කියලා කියන්නේ අත්තට. සාගරවල විශාල ඇල්ගී තියෙනවා. මම එදාට වීඩියෝ පෙන්වන්නේ මතකද? ඔව් ඒකයි බලන්න ඕන. විශාල ඇල්ගී පෙන්වුවා. නේ සාගරයේ තියෙන විශාල ඇල්ගී. එතකොට මත්ස්‍යයින් මේ ශාක භක්ෂක සත්තු සාගරයේ ඉන්න අය මේ ඇල්ගී තමයි ආහාරයට ගන්න. ශාක භක්ෂක සත්තු ඉන්නවනේ සාගරේ නේද? මත්ස්‍යයින් නැතිව සත්තු ඉන්නවා. එයාලා තමයි මේ ඇල්ගී එයාලා ආහාර විදියට ගන්න. හරිද? ඒක සෛලික වගේම බහුසෛලිකාකාරී ඇල්ගී තියෙනවා. ඒක සෛලික වගේම බහුසෛලික ඇල්ගී ආකාර තියෙනවා. මේ සූත්‍රිකාකාර හෝ තලසාකාර තලසක් වගේ නේ නැත්නම් සූත්‍රිකාවක් වගේ නිකන් එක දණ්ඩක් තියෙන සූත්‍රිකාවක් ඒ වගේ ඈත් ඉන්නවා නිකන් තලසක් විදිහට නිකන් තියෙන ඈත් ඉන්නවා මේක ඇඳලා පෙන්නන්න ඕනද සූත්‍රිකාවක් කියලා කියන්නේ අන්නහම ඔහොම සූත්‍රිකා තලසක් කියලා කියන්නේ ඔහොම මේ වගේ පැතිරුණු එකක් මේ සූත්‍රිකාකාර හෝ මේ සූත්‍රිකාකාර හෝ තලසාකාර මේ ඇල්ගී ජීවත් වෙනවා පැහැදිලිද ඔව් හරි ඊළඟට ඇල්ගී වල ලක්ෂණ මේ ඊළඟ ඇල්ගී වල ලක්ෂණ මේ ජල පෘෂ්ඨ මත පාවෙන මේ අන්වීක්ෂී ඇල්ගී ප්ලවාංග කියලා කියනවා නේ ප්ලවාංග කියලා කියන්නේ මොනවද කියලා හොත් විභාගෙට ප්ලවාංග කියන්නේ මොනවද ප්ලවාංග කියන්නේ ජල පෘෂ්ඨ මත පාවෙන අන්වීක්ෂී ඇල්ගී මොනවද ප්ලවාංග කියන්නේ ජල පෘෂ්ඨ පාවෙන අන්වීක්ෂී ඇල්ගී තමයි ප්ලවාංග ඊළඟ කාරණය ඇල්ගී වලට තියෙන මොනවාද හරිතක්ක දේවල් ක්ලෝරොෆිල් වර්ණක ශාක වලට තියෙනවනේ ශාක වලට තියෙන මේ ඇල්ගී කියන සුද්ධ ජීවිය නේ ඇල්ගී කියන සුද්ධ ජීවියටත් හරිතක්කද තියෙනවා එයාලට තියෙනම් තමන්ට අවශ්‍ය ආහාර තමන්ට නිපදව ගන්න පුළුවන් ඒකට කියනවා මොන ක්‍රියාවලියද නිපදවන්නේ ප්‍රභා සංශ්ලේෂණය නේ ප්‍රභා සංශ්ලේෂණය හැකියාව තියෙනවා කාටද ප්‍රභා සංශ්ලේෂණ හැකියාව තියෙනවා මේ ඇල්ගී වලට. ඇයි ඒ හරිතක්කද තියෙන හින්දා. ඇල්ගී වලට ප්‍රභා සංශ්ලේෂණ හැකියාව තියෙනවා. ඇයි ඒ හරිතක්කද තියෙන හින්දා. ඒ ලක්ෂණ අපි කතා කරා. උල්වා වගේ සමහර ඇල්ගී PV60 පේනවා. උල්වා කියන්නේ ඇල්ගී වර්ගයක්. ඒවා PV60 පේනවා. මේ තියෙන ඇල්ගී වලට උදාහරණ ක්ලැමිඩොමොනාස් නේද? මේ හරිතක්කද තියෙන හින්දා තමයි මෙයා කොළ පාට. හරි. ඇනුන් යන නිදිමතයි දෙන්න. ක්ලැමිඩොමොනාස් කියන ඇල්ගී වර්ගය තමයි මේ තියෙන්නේ. මෙයාගේ හරිතත්වද තියෙන කොළ පාට. දැන් මෙයා ස්වයං පෝෂියෙක් කෙනෙක්. කියන්නේ තමන්ට අවශ්‍ය ආහාර තමන් නිපදවා ගන්න. ඊළඟ ස්පයිරෝගයිරා. මෙයාත් බලන්න කොළ පාට නේ මේ හරිතත්වද තියෙනවනේ. මේ හරිතත්වද තියෙනවා. බලන්න. නිකන් මේ අපේ නාටනට වගේ තියෙන්නේ. මේ ලොකු කරලා පෙන්නන දෙන්නේ මේ. ඒ කියන්නේ එතකොට මේ මෙයාගෙත් මේ හරිතත්වද තියෙනවා. ඒ හින්දා ආහාර නිපදවා ගන්න පුළුවන් ස්පයිරෝගයිරා කියලා කියනවා. ස්පයිරෝගයිරා. එහෙනම් මේ අපි ඇල්ගී වලට උදාහරණ ක්ලැමිඩොමොනාස් ස්පයිරෝගයිරා. ඩයටම අපි කතා කරන්නේ ඇල්ගී යටතේම තමයි. ඩයටම කියලා කියනවා. ඩයටම නෙමෙයිනේ. ඩයටම කියලා කියන්නේ එතකොට ඇල්ගී වර්ගයක්. හරි. මේක අපි බැලුවා නේද බලන්න. ඔය තියෙන සාගරයේ තියෙන ලොකු ඇල්ගී නේ.
ගස් වගේ ඇල්ගී බහුසයිලික ඇල්ගී. මේ තියෙන අර DSA වල කියලා කියන්නේ ඔය දෙන ඒකසයිලික ඇල්ගී. මේ තියෙන සාගරවල විශාල උස බලන්න ලොකු ඇල්ගී බහුසයිලික ඇල්ගී. මේ තියෙන සාගරවල පතුලේ තියෙන ඇල්ගී වර්ග. මේ ඇල්ගී වල කොටස් ටිකක් නේ ඇල්ගී වල ඇල්ගී කොටස්. මේ තියෙන ඇල්ගී සෛලය ඇල්ගී සෛලේ කොටස් ටික නේ. සමහර ඇල්ගී ආහාර විදිහට ගන්නවා කියන්නේ නේ. සමහර ඇල්ගී හොටල් වල එහෙම දෙනවා අපි නිකන් කඩවල ගන්න බෑ. ඇල්ගී මේ තියෙන ඇල්ගී ආහාර ඇල්ගී වර්ග මේ තියෙන ආහාර විදිහට ගන්නවා. කොළ පාට තියෙන නේ. මේ බලන්න මේ ඇල්ගී ලස්සනයි නිකන් ජෙලි වගේ නේ මේවා. ඒවා ආහාර විදිහට ගන්න පිට රටවල මේවා තියෙනවා. ශ්‍රී ලංකාවේ හොටල් වල තියෙනවා. මේවා ඉන්නකෝ ගණ. අපිට කන්න අමාරුයි නේද? පුළුවන් මේ තියෙන්නේ දැන් පොලිතින් එකක් වගේ ඇල්ගී තමයි. හයි ප්‍රෝටීන් නේ. ඉවරට ඇල්ගී. මේ ඔතල තියෙන කෑම එක නේ. කෑම කොටසක් ඔතල තියෙන ඇල්ගී වල කනවා මේක. පොලිතින් එක වගේ හදලා තියෙන. පොටේටෝ ඔතල තියෙන ඇල්ගී වල. හරකම්. कैल्शियम फाइबर तीन एल्गी सागरीय समार सत्तु ने और सत्तु एल्गी आ रही है एल्गी चले बीर वाले सर्दी में कोलम कोलपा පිට ඔයාලා පිටකොටුවේ ගිහිල්ලා තියෙනවද? පිටකොටුවේ තියෙනවා පාවෙන වෙළඳ සල් කියලා. දන්නවද? දන්නවද කවිස් කියලා දෙන්න පිටකොටුවේ ගිහිල්ලා තියෙනවද? ඔව් සර්. කොළඹ. ඔව්. ඒක අර පාවෙන වෙළඳ සල් එකක් තියෙනවද? පාවෙන වෙළඳ සල්. ඔව්. හරි. ආයි පාවෙන වෙළඳ සල් තියෙන තැන එතන ඒ වතුර උඩ තියෙන ඒ වතුර කොළම කොළ පාට. කවුද ඉන්නේද? ඇල්ගී තමයි. පාවෙන වෙළඳ කොළම ගිහින් බලන්න ආයි ගිහින් නැත්නම් එතන අයින් කරලා ඒ අයින් කරන්න අමාරුයි. අයින් කරත් ආයෙ ටක් ගාලා එතන ඒ කියන්නේ ඔය එතන දූෂණය වෙනවනේ. විවිධ අපද්‍රව්‍ය එකතු කරනවා. අපද්‍රව්‍ය එකතු කරනකොට ඒ අපද්‍රව්‍ය ඒ ඇල්ගී වලට පෝෂක. ඇල්ගී හොඳට ඉක්මනින් වර්ධනය වෙනවා. බේරේවත් යනවා. කොළඹ කුණු ඔක්කොම බේරේවට කියනවනේ නේ. කුණු ටික කුණු කියන පෝෂක එතන. ඒ පෝෂක වලට ඇල්ගී වල වැඩෙන්න පුළුවන්. ටක් ගාලා ඇල්ගී වතර කොළ පාටට පේන්නේ නේ. අපි ළඟ වෛරස් අපි කියව මේ වෛරස් කියලා කියන්නේ මෙයාලා හොඳට මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය විතරයි පේන්නේ. වෛරස් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වලින් පමණයි නිරීක්ෂණය කරන්න පුළුවන්. හරිද? එතකොට මෙයාලා ජීවි මෙන්ම අජීවී ලක්ෂණ පෙන්වනවා. මෙයාලගේ ජීවී ලක්ෂණ ඇත්තටම එකක් තියෙනවා. ඒක ප්‍රජනනය කිරීමේ හැකියාව තියෙනවා මෙයාලා. ඒක තනියම බෑ කරන්න. ඒක අපේ ඇඟේ සෛල ඇතුළට ගිහිල්ලා තමයි ඒකෙන් තමයි මට ගොඩක් හදන්නේ. හරිද? එහෙනම් මේ වෛරස් ජීවි වගේම අජීවී ලක්ෂණ පෙන්වනවා. හරි ඊළඟ කාරණය මේ ජීවි දේහ තුළදී විතරයි ගුණණය වෙන්නේ. මේවා එළියේ නිකන් මෙයාට තනියම මම කිව්වා ගුණණය කියන්නේ පරම්පරාව බීකරන පැටව හදන්න බෑ. හරි. ඊළඟ සෛලීය සංවිධානයක් නැහැ වෛරස් වලට. සෛලය ඇතුලේ සෛලය කියලා එකක් අහලා තියෙනවද ඔයාලා? ඔයාලා ඉගෙනගෙන තියෙන 7
දැන් 9 ඉන්නේ. 7 තියෙන සෛලේ කියලා චුට්ටක් සෛල කොටස් නම් ඔයාලට තාම ඒ ඉගෙන ගන්න නෑ 10 වසරේ තමයි සෛල කොටස් ඉගෙන ගන්න තියෙන්නේ. සෛල ඇතුලේ තියෙන තව කොටස් ඒවා 10 දී තමයි කතා 10 6 වෙනි පාඩම ඉගෙන ගන්න ඉස්සර. හරි. කොහොම හොඳ සෛල කියන්නේ සෛලය සංවිධානයක් සෛලීය සංවිධානයක් මේ වෛරස් වලට නැහැ. ඒ වගේම ශ්වසනය වර්ධනය වගේ ලක්ෂණ වෛරස් පෙන්වන්නේ නැහැ. ශ්වසනය වර්ධනය වගේ ජීවි ලක්ෂණ වෛරස් පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ මම වෛරස් වලට උදාහරණ කිව්වාද එදා පෙන්වනවා. වෛරස් වලට උදාහරණ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් එකනේ. ඉන්ෆ්ලුවෙන්සා වෛරස් එකනේ. මේ ඉලෙක්ට්‍රෝන අන්වෙක්ස් වලින් අරන් තියෙන්නේ නේ රෝග. මේ වගේ තමයි ඉන්ෆ්ලුවෙන්සා වෛරස් එක. මේ වගේ. හරි. තව එකක් තමයි මේ තියෙන්නේ. මේ හදපුවා කියලා අස්සන්නේ මේ තමයි HIV human immuno virus කියලා කියනවා. human immuno virus. HIV virus කියන්න ඕනේ නැහැ. HIV කියලා virus කියන්න ඕනේ නැහැ නේ. මේ V කියන එකෙන් virus තමයි කියන්නේ. හරි. එදා මම ඒක කිව්වා. එතකොට එනවා virus වලට උදාහරණ තමයි influenza virus HIV නැත්නම් AIDS රෝගකාරක වෛරසය කියලා සිංහලෙන් ලියන්න පුළුවන්. AIDS රෝගකාරක වෛරසය. නැත්නම් අපි කියන HIV. හරි. ඊළඟට ඉබෝලා වෛරසය. ඉබෝලා වෛරසය. මේකත් එතකොට වෛරස් එකක්. ඉබෝලා වෛරස්. මේ තියෙන්නේ ඉබෝලා වෛරස්. තව එකක් තමයි මේ ඩෙන්ගු රෝගකාරක වෛරස් එක. ඩෙන්ගු වෛරස් එක. මේ ඩෙන්ගු රෝගය හදන වෛරස් එකත් වෛරස් වලට උදාහරණයක්. මේ තියෙන්නේ ඒතකොට අපි දැන් මේ දවස්වල වැදගත් වෛරස් එක නේ. මොකද්ද? COVID-19 රෝගකාරක වෛරස් එක නේ. COVID-19 නදන්නේ මෙයා එතකොට. දැන් මෙයා ආවොත් මොකද කරන්නේ? පේන්නේ නැහැ නේ. අහුවෙන්නේ නැහැ නේ අත. දැන් මෙයා දැන් අපේ ඇඟ ඇතුළට ගියොත් මොකක්ද වෙන්නේ? මෙයා අපේ ඇඟ ඇතුළට ගියොත් තමයි COVID-19 රෝගය හැදෙන්නේ. මෙයා ඇතුළට ව්‍යාප්ත වෙන්නේ කොහොමද? මිනිස්සු මගින් නේද? දැනට. ව්‍යාප්ත වෙන්නේ මිනිස්සු මගින්. මිනිසා ඇඟ ඇතුළේ තියෙනවා එයා යනකොට තැනකට ගිහිල්ලා කහිනකොට කෙල බිඳුවක වෛරස් විශාල ප්‍රමාණයක් තියෙනවා. එක කෙල බිඳුවක වෛරස් ලක්ෂ ගණනක් තියෙනවා. හරිද? ඊටා මේ ඉලෙක්ට්‍රොනික්ස් කියන්නේ තාම කුඩයි. එක කෙල බිඳුවක වෛරස් විශාල ප්‍රමාණයක් මේ COVID-19 රෝගකාරක වෛරස් එක. හරි? In December 2019, China notified the World Health Organization of several cases of human respiratory illness, a disease later named COVID-19. The virus causing this disease is known as severe acute respiratory syndrome coronavirus 2. The disease spreads through small droplets that are expelled from the nose or mouth when a person with COVID-19 coughs or exhales. Therefore, standing close to someone who is infected can put you at risk. These droplets can land on your hand and be transmitted through something as simple as a handshake. If afterwards you touch your eyes, nose, or mouth, the so-called T-zone. The virus is known to survive on different types of surfaces, so touching these contaminated surfaces and then touching your T-zone brings a high risk of infection. What we know so far, the coronavirus is spherical in shape, and its genetic material is encapsulated by different types of proteins. Some of the key structural ones are spike S protein, the most prominent feature of coronaviruses and where they get their name, then M or membrane protein, and the so-called envelope protein. ඔය වගේ වගේ ඉලෙක්ට්‍රොනික්ස් වලින් තමයි ගන්න වෛරස් එකේ කොටස් බලන්න බෑනේ. වෛරස් එකක් පේන්නේ නැහැ. සාමාන්‍ය අන්වික්ස් වල. හරිද නේද? right ඊළඟට අපි කතා කරා සුද්ධ ජීවීන් ජීවත් වෙන පරිසර හා උපස්තර.
කොහොමද සුද්ධ ජීවීන් ජීවත් වෙන්නේ කියලා කිව්වා. පෘථිවිය මත සියලුම අනෙක් ජීවීන් ජීවත් වෙන සියලුම පරිසරවල සුද්ධ ජීවීන් ජීවත් වෙනවා. නේ? පෘථිවිය මත අනෙක් ජීවීන් ජීවත් වෙන සියලුම පරිසර පද්ධතිවල සුද්ධ ජීවීන් ජීවත් වෙනවා. මේව ලියවනේ මේ ටික නෝට් එක දාගත්තා නේද අපි? ඔව් සර් ලිව්වා. ඔව් සර්. එහෙනම් සුද්ධ ජීවීන් ජීවත් වෙන පරිසරනේ. අනිකුත් සියලුම ජීවීන් ජීවත් වෙන පරිසරවල සුද්ධ ජීවීන් ජීවත් වෙනවා. කොහෙද? පස, ජලය, වායු ගෝලය. නේද? ඊට අමතරව ශාක හා සත්ව දේහ මතු පිට වගේම අභ්‍යන්තරයේ ජීවත් වෙනවා. ශාක හා සත්තුන්ගේ ඇඟේ එළිය වගේම ඇඟ ඇතුලේ ජීවත් වෙන්න පුළුවන්. මේ නේ ඇඟේ එළිය වගේම ඇඟ ඇතුලේ මේ මෙයා නේ ඇඟ ඇතුලේ නේ ජීවත් වෙන්න පුළුවන්. පැහැදිලි නේද? ඊළඟ බොහෝ ජීවීන්ට ජීවත් වෙන්න අපහසු පරිසරය. ඒවට කියනවා ආන්තික පරිසර කියලා නේ. බොහෝ ජීවීන්ට ජීවත් වෙන්න අපහසු පරිසරය. ඒවට කියනවා මොනවා කියලාද? ආන්තික පරිසර. බොහෝ ජීවීන්ට ජීවත් වෙන්න නැත්නම් ආන්තික පරිසරවල මෙයාට ජීවත් වෙන්න පුළුවන්. සුද්ධ ජීවීන් ජීවත් වෙනවා. මොනවාද ආන්තික පරිසර උදාහරණ? උණුදිය, උල්පත්, ලවණ, වගුරු. පෙට්‍රල් ඩීසල් වල අනෙක් ජීවිත ජීවත් වෙන්න බෑ. නේ පෙට්‍රල් ඩීසල් වල අනෙක් ජීවිත ජීවත් වෙන්න බෑ. මෙයාලට පෙට්‍රල් ඇතුළට වැටෙනවා, ඩීසල් ඇතුළට වැටෙනවා. ඒ තුලත් මෙයාලා ජීවත් වෙනවා. නේද? අවුද සුද්ධ ජීවි. පැහැදිලි නේ? ඊළඟට සුද්ධ ජීවීන්ගේ බලපෑම. නේද? සුද්ධ ජීවීන්ගේ බලපෑම ගැන තමයි ඊපස්සේ කතා කරන්නේ. නේද? සුද්ධ ජීවීන්ගේ බලපෑම අපි වර්ග දෙකකට බෙදුවා නේද? සුද්ධ ජීවීන්ගේ බලපෑම අපි ප්‍රධාන වර්ග දෙකකට බෙදුවා. මොනවාද ඒ වර්ග දෙක? හිතකර බලපෑම්, අහිතකර බලපෑම්. නෑ සුද්ධ ජීවීන්ගේ හිත බලපෑම අපි ප්‍රධාන වර්ග දෙකකට බෙදුවා. හිතකර බලපෑම, අහිතකර බලපෑම් සහ අහිතකර බලපෑම. මේ ටික ලියාගත්තද? මේක නෝට් එකට දාගත්තද? ඔව්. සුද්ධ ජීවීන්ගේ බලපෑම් වර්ග දෙකකට ආකාර දෙකකට බෙදෙනවා. එකක් හිතකර බලපෑම්, අනෙක් එක අහිතකර බලපෑම් කියලා. මේක ලියාගත්තා නේ? ඔව් සර්. ඔව්. ඊට පස්සේ අපි හිතකර බලපෑම් මේ ටික ලිව්වද? සුද්ධ ජීවීන්ගේ හිතකර බලපෑම් මොනවාද? කෘෂි කර්මාන්තයේ අද අපි ඒක තමයි කතා කරන්නේ. සුද්ධ ජීවීන්ගේ හිතකර බලපෑම් කෘෂි කර්මාන්තයේ සඳහා යොදා ගන්නවා. සුද්ධ ජීවීන් නේ වෛද්‍ය විද්‍යාවේදී සුද්ධ ජීවීන් යොදා ගන්නවා. වෛද්‍ය විද්‍යාවේදී සුද්ධ ජීවීන් යොදා ගන්නවා. කර්මාන්ත සඳහා සුද්ධ ජීවීන් යොදා ගන්නවා. මොන කර්මාන්තද? මම ඉතලා කිව්වේ අර පාම්බනිස් කර්මාන්ත නේ. ඒකට කියන බේකරි කර්මාන්ත නේ. පාම්බනිස් හදන්නේ. ඒක කියන බේකරි කර්මාන්තය. බේකරි කර්මාන්තයට අපි යොදා ගන්නවා සුද්ධ ජීවීන්. සුද්ධ ජීවීන්ගේ අහිතකර නේ හිතකර බලපෑම තමයි අපි කතා කරන්නේ. හිතකර බලපෑම එකක් කෘෂි කර්මාන්තය සඳහා සුද්ධ ජීවීන් යොදා ගන්නවා. වෛද්‍ය විද්‍යා ශාස්ත්‍රයේ සුද්ධ ජීවීන් යොදා ගන්නවා. කර්මාන්ත සඳහා යොදා ගන්නවා. තව එකක් පරිසර සංරක්ෂණය කරන්න යොදා ගන්නවා. දැන් උදාහරණයක් අර තෙල් නැව් ඇවිල්ලා අර සාගරවල මේ තෙල් නැව් වලින් තෙල් ගියොත් මොකද වෙන්නේ? සාගරවල තෙල් එකතු වෙනවනේ. නේද? තෙල් නැව් වලින් තෙල් නැවක් මොන හරි හානි වෙලා ඒ නැවේ තියෙන තෙල් සාගරයට එකතු වුණොත් මොකද වෙන්නේ? සාගරයේ දූෂණය උඩනේ. සාගරයේ වතුර උඩ තෙල් තට්ටුවක්. ඒක ලොකු පරිසර දූෂණයක්. අර මේ ළඟදී මතකයි නේද? ටීවී ප්‍රවෘත්ති බලනවද? දැක්කද? ලොකු තෙල් නැවක් ඇවිල්ලා. දැක්කද ඒක? ලොකු දමාසක් කීපයකට ඉස්සෙල්ලා ලොකු තෙල් නැවක් ඇවිල්ලා ඒක අර කොටසක් ගිනි අරගෙන නේ. ඒක තෙල් එළියට කොටසකුත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ ඒවා සාගරයට එකතු වෙනවා. ඒ වගේ වෙලාවක මොකද කරන්නේ? ඒ වගේ වෙලාවට කරන්නේ මේ සුද්ධ ජීවීන් සමහර බැක්ටීරියාව ඉන්නවා. සමහර බැක්ටීරියාව ඉන්නවා. ඒවල සාගරයට දානවා. එතකොට එයාලා තෙල් කනවා. තෙල් ආහාර විදිහට ගන්නවා. තේරෙනවද කියන්නේ? අර සාගරයට එකතු වෙච්ච තෙල් ටික
තෙල් ටිකට දානවා සාගර වලට එකතු කරනවා කවුද? මේ අර බැක්ටීරියා සුදු ජීවීන්. එතකොට ඒ කට්ටිය කරන්නේ අර තෙල් ආහාර විදිහට ගන්නවා. එතකොට තෙල් ඉවර වෙනවා නේ. බැක්ටීරියාව පරිසරයට හානියක් නැහැ. ඒ වගේ අපි ඔය කතා කරමු. හරි. ඊළඟ සුදු ජීවීන්ගේ හිතකර බලපෑම. sorry අහිතකර ඉස්සර හිතකර බලපෑමනේ අහිතකරනේ. සුදු ජීවීන්ගේ අහිතකර බලපෑම මොනවාද? අපි කිව්වා ඉස්සරලත් නේ. මොනවාද සුදු ජීවීන්ගේ අහිතකර බලපෑම? මේ අවිෂ්ක රෝග ඇති කරනවා. එකක් රෝග ඇති කිරීම සුදු ජීවීන්ගේ අහිතකර බලපෑම. අනික එක සුදු ජීවීන් මගින් ආහාර නරක කරනවා නේ. සුදු ජීවීන් මගින් ආහාර නරක කරන එකත් අහිතකර බලපෑම. සුදු ජීවීන්ගේ අහිතකර බලපෑම මේ ටික ලියාගත්තනේ දවසට අපි ලියවද මේ ටික? ඔව් සර්. මේ ටික ලියුවා නේ. සුදු ජීවීන්ගේ අහිතකර බලපෑම එකක් සුදු ජීවීන් මගින් රෝග ඇති කරනවා. ඔව් සර්. අනික එක සුදු ජීවීන් ආහාර නරක කරනවා නේ. ආහාර නරක කරනවා, රෝග ඇති කරනවා නේද? තව එකක් තමයි ජෛව රසායනික අවි ලෙස සුදු ජීවීන් හදා ගන්න. දැන් සමහර මිනිස්සු මරන්න වෙඩි තියන්න ඕනේ නැහැ දැන් නේ. ඔය වගේ වෛරස් ටිකක් දානවා නේ. නේද? දැන් මගේ කියනවනේ. දැන් COVID-19 මේ වෛරස් එක දැම්මොත් මොකද වෙන්නේ? ලෙඩ තියෙන ටක් ගාලා නෑ මම ජනගහනේ නේ රටේ. වෙඩි තියන්න නැතුව මිනිස්සු විනාශ කරන්න පුළුවන්. ඒ වගේ තමයි ජෛව රසායනික අවි. නේද? ඒවට ඒ විදිහට ඒ ජෛව රසායනික අවි ලෙස සුද්ධ ජීවීන් හදා ගන්න පුළුවන්. හරි. ඊළඟ අපි කතා කරනවා කෘෂි කර්මාන්තේ. දැන් ඉස්සෙල්ලාම දැන් මේකෙමේ බලන්නනේ සුද්ධ ජීවීන්ගේ අහිතකර බලපෑමනේ කතා කරන්නේ. sorry ඉස්සෙල්ලාම සුද්ධ ජීවීන් හිතකර බලපෑමනේ කතා කරන්නේ. නෑ සර්. ඉස්සෙල්ලාම අපි සුද්ධ ජීවීන්ගේ හිතකර බලපෑම තමයි කතා කරන්නේ. ඒ යටතේ අපි කතා කරනවා සුද්ධ ජීවීන් හිතකර බලපෑම හතරක් කිව්වනේ. කෘෂි කර්මාන්තය සඳහා සුද්ධ ජීවීන් හදා ගැනීම, වෛද්‍ය විද්‍යාවේදී සුද්ධ ජීවීන් හදා ගැනීම, කර්මාන්ත සඳහා සුද්ධ ජීවීන් හදා ගැනීම, පරිසර සංරක්ෂණය සඳහා සුද්ධ ජීවීන් හදා ගැනීම. ඔය ටික ලියාගත්තා ඉදානේ. ඒ කියන්නේ සුද්ධ ජීවීන්ගේ හිතකර බලපෑම අපි ප්‍රධාන වර්ග හතරකට බෙදුවා. කෘෂි කර්මාන්තය සඳහා හදා ගැනීම, වෛද්‍ය විද්‍යාවේදී හදා ගැනීම, කර්මාන්ත සඳහා හදා ගැනීම, පරිසර සංරක්ෂණ කටයුතු සඳහා සුද්ධ ජීවීන් හදා. අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ ඔගේ මොකද්ද? කෘෂි කර්මාන්තය සඳහා සුද්ධ ජීවීන් යොදා ගැනීම. එහෙනම් මාතෘකාව ලියාගන්න. මෙන්න මේක. මොකද්ද? කෘෂි කර්මාන්තය සඳහා සුද්ධ ජීවීන් යොදා ගැනීම කියලා. මාතෘකාව ලියාගන්න. කෘෂි කර්මාන්තය සඳහා සුද්ධ ජීවීන් යොදා ගැනීම. කෘෂි කර්මාන්තය සඳහා සුද්ධ ජීවීන් යොදා ගැනීම. මාතෘකාව විතර ලියා ගන්න. හරි. හරිද? හරි සර්. හරිද? හරි. කෘෂි කර්මාන්තය සඳහා සුද්ධ ජීවීන් යොදා ගැනීම. මේකෙදී කෘෂි කර්මාන්තයේදී මොන කෘෂි කර්මාන්තයේදී සුද්ධ ජීවීන් යොදා ගන්නවලු එහෙනම් නේ? අපි කතා කරනවා දේ ගැන. කෘෂි කර්මාන්තයේදී සුද්ධ ජීවීන් යොදා ගන්නවලු. මොනවටද යොදා ගන්නේ? කෘෂි කර්මාන්තයේ සුද්ධ ජීවීන් යොදා ගන්න මොනවටද? මෙන්න මේ වගේ. තාක්ෂණය කතා කරනවා දේක. ඥාන තාක්ෂණය භාවිතා කරලා මේ අලුත් ශාක සතුන් නිපදවනවා. ඥාන තාක්ෂණය භාවිත කරලා අලුත් ශාක සතුන් නිපදවනවා. ඒකෙදි සුද්ධ ජීවීන්ගේ ඥාන භාවිතා කරනවා. ඒක තමයි ඥාන තාක්ෂණ භාවිතය කියන්නේ. ඥාන කියලා කියන්නේ මොනවද කියලා මම කියන්නම්. සුද්ධ ජීවීන් මේ යොදා ගන්නවා නම් ඥාන තාක්ෂණය සුද්ධ ජීවීන් යොදා ගන්නවා එතකොට මේ ඥාන තාක්ෂණයෙන් අපිට පුළුවන්
රෝග වලට ඔරොත් දෙන ශාක සහ සත්තු හදන්න. ඒකෙදි සුද්ධ ජීවීන්ගේ ඥානත් යොදා ගන්නවා. ඥාන කියනවා බලමු. එහෙනම් පළවෙනි එක තමයි සුද්ධ ජීවීන් දාගෙන එක අවස්ථාවක් තමයි ඥාන තාක්ෂණය සම. අනික එක නයිට්‍රජන් තිර කරන්න. අපි එක එක දැන් කතා කරමු ඊට පස්සේ. දැන් පස්සේ මේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් කියලා වායුව. වායුගෝලයේ තියෙන නයිට්‍රජන් කියලා වායුව. මේ නයිට්‍රජන් වායුව ශාකවලට ඕන වෙනවා. වායුගෝලයේ තියෙන නයිට්‍රජන් කියලා වායුව පසේ වාතයේ තියෙන වාතයේ තියෙන පාංශු වාතය කියනවා. පාංශු වාතයේත් එක නයිට්‍රජන් තියෙනවා. ඒ නයිට්‍රජන් ශාක මුල් වලට උරා ගන්න ඕනේ. ශාක මුල් වලට නයිට්‍රජන් උරා ගන්න ඕනේ. ඒකට උදව් කරනවා කවුද? මේ සුදු ජීවි. ඒකත් අපි කතා කරනවා. ඊළඟ කොම්පෝස්ට් අහලා තියෙනව නේද? කොම්පෝස්ට් පොහොර වර්ගයක් නේ. කොම්පෝස්ට් ඒ පොහොර හදන්න සුදු ජීවීන් පාවිච්චි කරනවා. තව ජෛව පලිබෝධනාශක විදියට. දැන් මේ දවස්වල පැතිරීගෙන යනවා අර ටීවී ප්‍රවෘත්ති බලනවා නම් මේ බඩේරිඟුව ගාවට හානි කරන එක්කෙනෙක් ගැන අහනවනේ සේනා දලබුවා කියලා. බඩේරිඟු වගාවට හානි කරන දලබුවෙක් ඉන්නවා සේනා දලබුවා. අන්න එයා විනාශ කරන්න දැන් වෛරස් එකක් හදා ගන්නවා. සේනා කියන දලබුවා බඩේරිඟු වලට හානි කරන ඒවා එයා මර්ධනය කරන්න කවුද සේන දලබුවා. සේන දලබුවා මර්ධනය කරන්න යොදා ගන්නවලු වෛරස් එකක්. ඒ වෛරස් එක එතකොට සේන දලබුවා මරනවා. නේ? ඒ අනේ වගේ වල තමයි කියන්නේ ජෛව පලිබෝධනාශක. අපි බලමු මේකේ. හරි එහෙනම් ඔයා මාතෘකා ලියාගත්තනේ. කෘෂි කර්මාන්තය සඳහා සුද්ධ ජීවීන් යොදා ගැනීම. ඒක මේ ටික ලියා ගන්න. මේ පළවෙනි තරුවක් දාලා ලියා ගන්න. ඒක පළවෙනි තරුවකනේ කෘෂි කර්මාන්තයේදී සුද්ධ ජීවීන් යොදා ගන්න අවස්ථා කීපයක් පහත දැක්වේ කියලා මේ අවස්ථා හතර ලියා ගන්න. කෘෂි කර්මාන්තයේදී සුද්ධ ජීවීන් යොදා ගන්න අවස්ථා කීපයක් පහත දැක්වේ අවස්ථා හතරක් වෙනවා. මේ හතර ලියා ගන්න. ඥාන තාක්ෂණයේ භාවිතය, නයිට්‍රජන් තිර කිරීම, කොම්පෝස්ට් සෑදීම, ජෛව පලිබෝධනාශක ලෙස භාවිත කිරීම. ජෛව පලිබෝධනාශක ලෙස භාවිත කිරීම. දෙන්නම ඔය අවිස් කළ දෙන්නම ෆෝන් එකෙන් තමයි අපිට ලොග් වෙන්නේ නේ. නේද? අවිස් කළ දෙන්නම ෆෝන් එකෙන් තමයි අපිට. ඔව් සර්. කෘෂි කර්මාන්තයේ සුද්ධ ජීවීන් යොදා ගන්න. හරි. මේ ටික ලියාගත්තද? අවස්ථා කිහිපයක් පහක් දැක්වේ. ඒ හතර ලියා ගන්න. හරි නම් කියන්න අනික් කවිෂ්ඨ දෙන්නම. හරිද අවිෂ්ක? හරිද? හරි සර්. හරි. එහෙනම් කෘෂි කර්මාන්තයේදී සුද්ධ ජීවීන් යොදා ගන්න අවස්ථා කිහිපයක් තමයි මේ. අපි ඉස්සෙල්ලා මේකෙන් කතා කරනවා ඥාන තාක්ෂණයේ භාවිතය. එහෙනම් පොඩි මාතෘකාවක් දාගන්න ඥාන තාක්ෂණයේ භාවිතය කියලා. ඥාන තාක්ෂණයේ භාවිතය. ඥාන තාක්ෂණයේ භාවිතය. හරි සර්.
පොඩි විවේකයක් ගමුද විනාඩි 5ක් විතර අත ටිකක් බොන්නත් එක්ක. හරි. එහෙනම් ඔහොම පොඩි විවේකයක් ආ ගන්න පොඩි විනාඩි 5ක් ඇතිනේ. 5ක් වතර ටිකක් බීලා. එහෙනම් අපි ආය සම්බන්ධ වෙනවා. Abu kalah Abu kalah Abu kalah ini kalah apa ya kan lu jak kayak kuat kayak koi
හරිද? කවිස් කළා දෙන්න කියලා දෙන්නේ. Hari sir. හරිනේ. හරි අපි කතා කරන්නේ එතකොට මේ කෘෂි කර්මාන්තයේදී නේ මේ ඥාන තාක්ෂණය භාවිත කරන්නේ කොහොමද කියලා. කෘෂි කර්මාන්තයේදී මේ ඥාන තාක්ෂණය භාවිත කරන්නේ කොහොමද කියලා තමයි අපි කතා කරන්නේ. බලමු අපි කෘෂි කර්මාන්තයේදී මේ ඥාන තාක්ෂණය මොනවටද පාවිච්චි කරන්න කියලා. එහෙනම් මේ ඥාන කියලා කියන්නේ මොනවද කියලා දැනගන්න බෑනේ ඉස්සෙල්ලම. නේද? ඉස්සෙල්ලම ඥාන කියලා කියන්නේ මොනවද කියලා දැනගන්න. මේ තියෙන්නේ බලන්න. මේ තියෙන්නේ අපේ සෛලය. මේ බැක්ටීරියා සෛලය. මේ තියෙන හියුමන් සෙල් කියලා තියෙන්නේ. මේ මිනිසාගේ සෛලය. මිනිසාගේ සෛලය. මේ තියෙන බැක්ටීරියාවගේ සෛලය. ඉතින් බැක්ටීරියා සෛලයෙන් කොටසක් මේ බැක්ටීරියා සෛලය තියෙනවා මේ සෛල ඇතුලේ තියෙනවා මේ වර්ණ දේහ කියලා જાතියක්. සෛල ඇතුලේ තියෙනවා වර්ණ දේහ කියලා જાතියක්. සෛල දෙනවන තේරෙනවද නම් කෙනෙක්? සෛල ඇතුලේ වර්ණ දේහ කියලා જાතියක් තියෙනවා. වර්ණ දේහ වල ඥාන කියලා જાතියක් තියෙනවා. සෛල වල වර්ණ දේහ කියලා જાතියක් තියෙනවා. වර්ණ දේහ තුල තියෙනවා ඥාන කියලා જાතියක්. මේ ඥාන දැන් අද වෙනකොට මේ ඥාන මේ අන්වීක්ෂ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ භාවිත කරලා මේ නැනෝ තාක්ෂණය කියන ක්‍රම ඇතන මේ ඥාන වෙන් කරනවා. මේ බැක්ටීරියාවේ ඥාන කොටසක් අරගෙන බද්ධ කරනවා මිනිසාගේ සෛලයකට. සෛල ඥානයකට. බැක්ටීරියාවේ ඥාන කොටසක් අරගෙන මිනිස් සෛල බැක්ටීරියා ඥාන මේ බැක්ටීරියා ඥානයකට බැක්ටීරියාවන්ගේ ඥානයකට මිනිසාගේ සෛලේ ඥානය තියෙන මිනිසාගේ සෛලවල තියෙන වර්ණ දේවල් ඥාන කොටසක් අරගෙන බද්ධ කරනවා බැක්ටීරියාවගේ සෛලයට. බැක්ටීරියාවගේ ඥානෙට තමයි අර අපේ මිනිසාගේ සෛලවල තියෙන ඥාන කොටසක් අරගෙන බද්ධ කරනවා. බද්ධ කරලා බැක්ටීරියාවට දානවා. බැක්ටීරියාව තුළ තමයි බද්ධ කරන්නේ. මිනිසාගේ මේ හෝමෝන හදන සමහර හෝමෝන ඉන්සියුලින් හදන සමහර හෝමෝන හදන ඥානයක් තමයි මේ ඥාන තමයි බද්ධ කරන්නේ. බද්ධ කරලා දැන් බැක්ටීරියාවට පුළුවන් එතකොට ඉන්සියුලින් කියන හෝමෝනේ හදන්න. එයි මේ බැක්ටීරියාට ඇතුල් කරලා දෙන්නේ අපේ මිනිසාගේ සෛලේ ඥානවලින් කොටසක්. මිනිසාගේ සෛලවල තියෙන ඥාන කොටසක් මේ බැක්ටීරියාට ඇතුල් කරලා අදලා දෙනවා මෙන්න මේ වගේ බැක්ටීරියා. දැන් මේ බැක්ටීරියාගේ මේ නිල් පාටින් පේන කොටස මිනිසාගෙන් ගත්ත ඥාන කොටස. මේ මිනිසාගෙන් ගත්ත ඥාන කොටස. මේ බැක්ටීරියාගේ ඥාන කොටස. ඊට පස්සේ බැක්ටීරියාවට බද්ධ කරනවා. ඊට පස්සේ බැක්ටීරියාට පුළුවන් අර මිනිසාගේ ඥාන කොටසෙන් ගත්ත මේ සෛල කොටසෙන් ගත්ත ඥාන හින්දා ඉන්සියුලින් කියන හෝමෝනයක් හදන්න මෙයාගේ ඇතුලේ. ඒ හෝමෝන එතකොට ප්‍රයෝජනවත් වෙනවා කාටද? මිනිස්සුන්ට. අර දියවැඩියා රෝගය මර්ධනය කරගන්න. එහෙනම් ඔය විදිහට මේ ඉන්සියුලින් හදන්න පාවිච්චි කරනවා. හදන්න මේ ඥාන තාක්ෂණ දැන් මේ කිව්වේ ඥාන මේ ඒ වගේම ශාකවලනේ ශාකවලටත් ඕක පාවිච්චි කරනවා. සමහර ශාක තියෙනවා රෝගවලට ඔරොත්තු දෙනවා. සමහර ශාක තියෙනවා රෝග වලට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ රෝග වලට ඔරොත්තු දෙන ශාකවල තියෙන ඥාන වෙන් කරලා අරගෙන බද්ධ කරනවා මොනකටද? රෝග වලට ඔරොත්තු නොදෙන ශාකවලට. අයිත් කියනවා. සමහර භෝග ශාක තියෙනවා. ඉරිඟුවේ බඩ ඉරිඟු සමහර ඉරිඟු වර්ග තියෙනවා. මේ රෝග වලට ඔරොත්තු දෙන ඒවා. සමහර ඒවා ඔරොත්තු දෙන්නේ නැති ඒවා. ඒ ඔරොත්තු දෙන එකෙන් කොටසක් ඥාන කොටසක් අරගෙන අර ඔරොත්තු දෙන්නේ නැති එකත් එක්ක බද්ධ කරනවා ඥාන. ඊට ඊළඟ ඵලය රෝග වලට ඔරොත්තු දෙන එකක් වෙනවා. මේ වගේ ඥාන බද්ධ කරන්න පුළුවන්. එහෙනම් කෘෂි කර්මාන්තයේදී ඒ විදිහට ඥාන බද්ධ කරලා නේ භෝග ශාක වැඩි දියුණු කරන්න පුළුවන්. එහෙම හදලා තියෙන උදාහරණ මම පෙන්නන්න. මේ එහෙම හදලා තියෙන ඒවා. කෘෂි කර්මාන්තයේදී භෝග ශාක වැඩි දියුණු කරන්න යොදා ගන්නවා. එතකොට මේ කෘෂි කර්මාන්තයේදී භෝග ශාක වැඩි දියුණු කරන්න අර ඥාන තාක්ෂණය යොදා ගන්නවා. මේ තියෙන මේ කහ පාට
සහල් රන්වන් සහල් කියන golden rice දැකලා තියෙනවද රන්වන් සහල් මේ සාමාන්‍ය සහල් වර්ගයක් තියෙනවා මේ රන්වන් සහල් මේ රන්වන් සහල් හදලා තියෙන්නේ මේ වගේ මේ විටමින් A අඩංගු කරලා මේ විටමින් A අඩංගු කරලා හදලා තියෙන රන්වන් සහල් මේක හදන්න මේ බැක්ටීරියාවගේ ජාන කොටසක් ගන්නවා හරිද මේ කුෂිකර්මාන්තයේදී භෝග ශාක වැඩි දියුණු කරන්න කුෂිකර්මාන්තයේදී භෝග ශාක වැඩි දියුණු කරන්න මේ ජාන තාක්ෂණය යොදා ගන්නවා විටමින් A අඩංගු කරලා හදලා තියෙනවා මේ V වර්ග විටමින් එතකොට ඒ සඳහා බැක්ටීරියාවගේ මේ බැක්ටීරියාවගේ ජාන අරගෙන බද්ධ කරනවා සහල් වලට සහල් කියන්නේ මේ ජානයකට තමයි බද්ධ කරන්නේ මේ සෛලයකට තමයි බද්ධ කරන්නේ ඊට පස්සේ මේවා තේරුමක් දන්නේ නැහැ මේක ටිකක් දියුණු ක්‍රමයක් සෛලයකට බද්ධ කරලා ඊට පස්සේ අර පටක රෝපණය කියලා එකක් තියෙනවා. පටක රෝපණයෙන් පැල හදාගන්න පුළුවන්. එහෙනම් මේවා මතක තියාගන්න ඕනේ මේ ටික. මේ ජාන තාක්ෂණය භාවිතා කරනවා. කුෂිකර්මාන්තයේදී භෝග ශාක වැඩි දියුණු කිරීමට ජාන තාක්ෂණය භාවිතා කරනවා. එහෙනම් ජාන තාක්ෂණය භාවිත කිරීම කියලා මාතෘකාව ලියාගත්තා නේ? ලියාගත්තා නේ? ඒ යටතේ ලියන පළවෙනි තර ලකුණ කුෂිකර්මාන්තයේදී භෝග ශාක වැඩි දියුණු කිරීම සිදු කරයි. ජාන තාක්ෂණය භාවිතය කියලා යන්නේ කුෂිකර්මාන්තයේදී භෝග ශාක වැඩි දියුණු කිරීම සිදු කරයි. කුෂිකර්මාන්තයේදී භෝග ශාක වැඩි දියුණු කිරීම සිදු කරයි. කර්මාන්තයේදී භෝග ශාක වැඩි දියුණු කිරීම සිදු කරයි. මේ හරි සර්. රොහාන් අවිස්කට ඇහෙන්නේ නැහැ කියලා දාලා දෙනවා. ඇයි දැන් මේ මයික් එක ඔන් කරලා තියෙන අරයට ඇහෙනවා අනික එක්කනට මේ ඔයාගේ සිග්නල් ගැටලුවක් දන්නේ නැහැ නේ. මැසේජ් එකක් දාලා තියෙනවා මේ රොහාන් අවිස්ක මේ ඇහෙන්නේ නැහැ කියලා. බලන්න පුතා ඔයාගේ සිග්නල් චෙක් කරලා මේ බලන්න මොකද මේ අරයට ඇහෙනවනේ. දැන් මයික් එකත් ඔන් නේ වගේ. නේ. ඔයාට ඇහෙන්නේ නැත්යි කියලා පොඩ්ඩක් චෙක් කරගන්න. දැන් ඇහෙනවද? රොහාන් අවිස්ක ඇහෙනවද? ජාන තාක්ෂණය භාවිතා කරලා මේ භාවිතා කරනතර කුෂිකර්මාන්ත මේක ලිව්වද ජාන තාක්ෂණය භාවිතය යටතේ පළවෙනි තර ලකුණ දාලා කුෂිකර්මාන්තයේදී භෝග ශාක වැඩි දියුණු කිරීම සිදු කරයි. කුෂිකර්මාන්තයේදී භෝග ශාක වැඩි දියුණු කිරීම සිදු කරයි. මොකද්ද ජාන තාක්ෂණය නේ? හරි. හරිද? රොහාන් අවිස්කලි රොහාන් අවිස්කලි වද රොහාන් අවිස්ක මට ෆොටෝ එක වාගේ පෙන්වන්න අමාරුද? වීඩියෝ ඔන් කරගන්න බැරිද? පේනවා හොඳයි. අරයත් පේනවා මාත් පේනවා ඔයාට. ඔන් කරන්න කැමති නැද්ද? ගියා. සිග්නල් ගැටලු. හරි. ජාන තාක්ෂණයේ භාවිතය තමයි අපි කතා කරන්නේ. කුෂිකර්මාන්තයේදී භෝග ශාක වැඩි දියුණු කිරීමට සිදු කරනවා මේ ජාන තාක්ෂණය. ඊළඟට මේ ඊළඟ තරුව කෘෂිකර්මාන්තයේදී භෝග ශාක වැඩි ඒ යටතේ නෑ දැන් ඒකමයි මේ කෘෂිකර්මාන්තයේදී භෝග ශාක වැඩි දියුණු කිරීම සිදු කරනවා ඒක උදාහරණ එක දාලා මේක ලියාගන්න විටමින් A අඩංගු කර රන්වන් සහ ඒ
හරිද? මේ කෘෂි කර්මාන්තයේදී භෝග ශාක වැඩි දියුණු කරන්න යොදා ගන්නවා මේ ක්ෂුද්‍ර ජීවීන්. උදාහරණ විටමින් A අඩංගු කර රන්වන් සහල් නිපදවීමේදී එර්විනි යුරෙඩෝවා නේ. එර්විනි යුරෙඩෝවා කියන බැක්ටීරියාගේ ජාන යොදා ගන්නවා. හරිද ඒක? ලියා ගන්න සර්. එහෙනම් ඒක ලියා ගන්න සර්. ඔව් මේක ලියා ගන්න. උදාහරණ දැන් අර ඔයා වාක්‍ය ලියුවා නේද? ඒ වාක්‍යයට යටින් උදාහරණ කියලා මේ උදාහරණ අංක එක ලියා ගන්න. එහෙනම් කෘෂි කර්මාන්තයේදී භෝග ශාක වැඩි දියුණු කිරීම යටතේ තමයි අපි කතා කරන්නේ. කෘෂි කර්මාන්තයේදී භෝග ශාක වැඩි දියුණු කිරීම. උදාහරණයක් තමයි විටමින් A අඩංගු කර රන්වන් සහල් නිපදවීමේදී මේ එර්විනි යුරෙඩෝවා යුරෙඩෝරා කියන බැක්ටීරියාවේ ජාන භාවිතා කරනවා. හරිද? නෑ සර් පුරේ. හරි සර්. හරි. තව උදාහරණයක් තමයි මේ ඔය එරිඟු ශාක වලට මේ බැසිලස් තූරිජෙන්සිස් ඉරිඟු ශාක වලට බැසිලස් තූරිජෙන්සිස් කියන බැක්ටීරියාවේ ජාන බද්ධ කරලා හදනවා මේ පලිබෝධකයින්ට විස රසායන ද්‍රව්‍ය. එතකොට මේ පලිබෝධකයෝ මේ ඉරිඟු වලට හානි කරන්නේ නැහැ. අහගන්න මොකද්ද මේ කියලා. දැන් මේ සාමාන්‍ය මේ ඇමරිකාවේ වෙච්ච සිද්ධියක්. ඇමරිකාවේ මේ ඉරිඟු ශාක වලට හානි කරලා තියෙනවා පලිබෝධකයෝ ගොඩක්. ඒ මහා පරිමාණයෙන් ඉරිඟු වගා කරනවා. එතකොට පලිබෝධකයෝ හානි කරනවා. ඒකට වළක්ව ගන්න යාලා මේ ඉරිඟු ශාක වලට බද්ධ කරලා තියෙනවා. ඉරිඟු ශාක වල ජාන අරගෙන ඒවට බද්ධ කරලා තියෙනවා. බැසිලස් තූරිජෙන්සිස් වල බැක්ටීරියාවේ ජාන බද්ධ කරලා හදපුවාම මේ හානි කරන පලිබෝධකයින්ට විෂ සහිත රසායන ද්‍රව්‍ය හදනවා මේවා. මේ ඉරිඟු. හැබැයි අපිට විෂ නෑ ඒවා. පලිබෝධකයින්ට විෂ වුණාට අපිට ආහාර විදිහට ගන්නකොට විෂ මිනිස්සුන්ට විෂ නැහැ. අන්න ඒ විදිහට තමයි එතකොට මේ ජාන තාක්ෂණය භාවිතා කරලා නේ ඉරිඟු ශාක වලට බැසිලස් තූරිජෙන්සිස් කියන බැක්ටීරියාවේ ජාන බද්ධ කරලා පලිබෝධකයින්ට විෂ රසායන ද්‍රව්‍යයක් එහි නිපදවන. ඒතර ඉරිඟු ශාක වලට පලිබෝධකයෝ හානි කරන්නේ නැහැ. නේ? ඒකට මේ අස්වැන්න වැඩි අස්වැන්නක් ගන්න පුළුවන්. හරි උදාහරණ දෙකක් ලියා ගන්න. මේ අපි කතා කරන්නේ කෘෂි කර්මාන්තයේදී මේ භෝග ශාක වැඩි දියුණු කිරීම කරනවලු මේ ජාන තාක්ෂණය නේ. සුද්ධ ජීවීන්ගේ භාවිතය ගැන කතා කරන්නේ. කෘෂි කර්මාන්තයේ සුද්ධ ජීවීන් භාවිතා කරන ආකාරය තමයි කතා කරන්නේ. කෘෂි
කුෂිකර්මාදී භෝග ශාක වැඩි දියුණු කරාට සුද්ධ ජීවීන්ගේ කොටස් එතකොට යොදා ගන්නවා මේ එළියට ඔය කියන විදිහට ඥාන. සුද්ධ ජීවීන්ගේ ඥාන යොදා ගන්නවා නේ. ශාක වලට බද්ධ කරනවා. ඒකක් ප්‍රයෝජනයක් සුද්ධ ජීවීන්ගේ. මේ බැසිලස් තුරිජෙන්සිස් කියන බැක්ටීරියාව ඥාන. හරි උදාහරණ දෙකක් ලියා ගන්න. මේ රෝහන් අවිෂ්කර දැන් ඇහෙනවනේ කනෙක්ෂන් හරියද? ඔව් සර්. හරි. මේක ලියා ගන්නව නේද? කුෂ්කර්මාන්තයේදී භෝග ශාක වැඩි දියුණු කිරීම කියලා උදාහරණ එක සහ දෙකම ලියා ගන්න උදාහරණ. ලියාගෙන ඉවරද? ඔව්. රෝහන් අවිෂ්කර ඉවරද? ඉවරද ලියාගෙන දෙකම? ඔව් සර්. හරි. එහෙනම් අපි කතා කරන්නේ මේ මේ කතා කරන තැන බලන්න. නේද? මේ ඥාන තාක්ෂණයේ භාවිතය තමයි කතා කරන්නේ. නේ? ඥාන තාක්ෂණයේ භාවිතය තමයි කතා කරන්නේ. කුෂිකර්මාන්තයේදී භෝග ශාක වැඩි දියුණු කිරීමට ඥාන තාක්ෂණය භාවිතා කරනවා. සුද්ධ ජීවීන්ගේ ඥාන යොදා ගන්නවා එතකොට මේ. ඒකයි සුද්ධ ජීවීන්ගේ භාවිතයන් මෙතන කතා කරන්නේ දැන්. ඒ කුෂිකර්මාන්තයේ සඳහා අපි කිව්වා මේ කුෂිකර්මාන්තයේ සුද්ධ ජීවීන් යොදා ගන්න අවස්ථාව තමයි අපි කතා කරන්නේ ඥාන තාක්ෂණය. පළවෙනි එක නයිට්‍රජන් තෙලකින්, දෙවෙනි එක කොම්පෝස්ට් හදන්න පාවිච්චි කරනවා, ජෛව පලිබෝධනාශක විදිහට පාවිච්චි කරනවා. දැන් ඉස්සෙල්ලාම කතා කරන්නේ ඥාන තාක්ෂණය භාවිතය. ඒ ඥාන තාක්ෂණය භාවිතයේදී මේ කුෂිකර්මාන්තයේදී භෝග ශාක වැඩි දියුණු කරන්න සුද්ධ ජීවීන්ගේ ඥාන යොදා ගන්නවා. උදාහරණයක් අපි කිව්වා මේ විටමින් A අඩංගු කරලා හදන සහල් හදන්න බැක්ටීරියාවන්ගේ සමහර බැක්ටීරියාවන්ගේ ඥාන යොදා ගන්නවා. ඒ වගේම බඩේරිඟු මේ ශාකවල බඩේරිඟු නැත්නම් ඉරිඟු ශාකවල මේ පලිබෝධකකින් හානි කරනවා. ඒ සඳහා ඒ පලිබෝධකයන්ට විස සහිත මේ රසායන ද්‍රව්‍ය නිපදවනවා කවුද? මේ බැසිලස් තුරිජෙන්සිස් කියන බැක්ටීරියා. එයාගේ ඥාන එතකොට බද්ධ කරනවා ඉරිඟු ශාකයට. එතකොට මේ ඉරිඟු ශාකයට බද්ධ කරපුවම ඉරිඟු ශාකයේ හදනවා මේ පලිබෝධකයන්ට විස රසායන ද්‍රව්‍ය. එතකොට පලිබෝධකය හානි කරන්නේ නැහැ අස්තැන්නට. තේරුණාද? හරි. දෙවෙනි එක අපි බැලුවොත් කුෂිකර්මාන්තේ භාවිත අපි කතා කරන්නේ සුද්ධ ජීවීන්ගේ නේ. සුද්ධ ජීවීන් කුෂිකර්මාන්ත සඳහා මොනවටද පාවිච්චි කරන්නේ? දෙවෙනි එක අංක 2 ලියා ගන්න. නයිට්‍රජන් ස්ථිර කිරීම කියලා. නයිට්‍රජන් ස්ථිර කිරීම. නයිට්‍රජන් ස්ථිර කිරීම. හරි සර්. හරි. එතකොට මොකද්ද මේ නයිට්‍රජන් ස්ථිර කරනවා කියලා කියන්නේ? බලා ගන්න. මොකද්ද මේ නයිට්‍රජන් ස්ථිර කරනවා කියලා කියන්නේ? දැන් මේ බලන්න මේ රූපේ වායුගෝලයේ තියෙනවා නේද නයිට්‍රජන්? වායුගෝලයේ තියෙන වායු සංඝටකය තමයි නයිට්‍රජන් වායුව නේ. වායුගෝලයේ නයිට්‍රජන් වායුව තියෙනවා. නේ? වායුගෝලයේ නයිට්‍රජන් වායුව තියෙනවා. දැන් මේ නයිට්‍රජන් වායුව ශාකවලට ගන්න ඕන. මේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් වායුව ශාකවලට ගන්න ඕන. ශාකවලට කොහොමද උරාගන්නේ? මුල් වලට තමයි උරාගන්නේ. ඒතර වායුගෝලයේ තියෙන නයිට්‍රජන් පසට එකතු වෙනවා. පාංශු වාතයට පසට එකතු වෙනවා. ඒතර පසේ තියෙන නයිට්‍රජන් තමයි ශාකයට ගන්නෙ. මුල් මගින් තමයි ගන්නෙ. සාමාන්‍යයෙන්. මේ සමහර බැක්ටීරියාව කරන්නේ තමයි ඉන්නේ රූපේ. මේ සමහර බැක්ටීරියාව කරන්නේ
මේ ශාක මුල් වල ඉඳගෙන නේ ශාක මුල් වල ජීවත් වෙමින් ශාක මේ රයිසෝබියම් වගේ බැක්ටීරියාවන් මේ ශාක මුල් වල ඉඳගෙන අර පසේ තියෙන නයිට්‍රජන් ශාකයට අරන් දෙනවා. අයිත් කියන්නම් මේ ශාක වලට ඕන නයිට්‍රජන් පෝෂකයක් නයිට්‍රජන් කියන පොහොරක් ඒකට පෝෂකයක්. ඒක ගන්න ශාකවල මුල් මගින්. ශාකවල මුල් මගින් තමයි ගන්නෙ. එතකොට මේ පසේ මේ මුල් වල ඉන්න බැක්ටීරියාවෙක් රයිසෝබියම් කියන බැක්ටීරියාව මුල් වල. එයා පසේ ඉඳගෙන අර පසේ තියෙන නයිට්‍රජන් දිනනවානේ. පසේ තියෙන නයිට්‍රජන් මුල් ඇතුළට ගන්නවා. අරගෙන ශාකයට දෙනවා. එහෙනම් ඒ බැක්ටීරියාව හොඳයි නේද? ශාකයට නයිට්‍රජන් අරන් දෙනවා. මේ බැක්ටීරියාව මුල් වල ඉඳගෙන පසේ තියෙන නයිට්‍රජන් ශාකයට ගන්න උදව් කරනවා. එහෙනම් ඒකට කියනවා නයිට්‍රජන් තිර කිරීම කියලා. ඒකට කියන මොකක්ද කියලාද? නයිට්‍රජන් තිර කිරීම. නයිට්‍රජන් තිර කිරීම කියලා කියන්නේ මොකක්ද කියලා මෙතන තියෙනවා. මම කියපු කතාව තමයි නයිට්‍රජන් තිර. ඒ කියන්නේ රනිල කුලයේ ශාකවල මොනවද මේ රනිල කුලයේ ශාක කියලා කියන්නේ? බෝංචි, මෑ, දම්බල, කඩල වගේ ඒවා. බෝංචි, මෑ, දම්බල වගේ ඒවා තමයි රනිල කුලයේ ශාක කියලා කියන්නේ. බෝංචි, මෑ, දම්බල වගේ ඒවා තමයි රනිල කුලයේ ශාක කියලා කියන්නේ. අන්නේ රනිල කුලයේ ශාකවල තමයි මෙයාලා ඉන්නේ. ඒ ශාකවල මූල ගැටිති වල මේ මුල් වල තමයි ඉන්නේ. එතකොට මේ බැක්ටීරියා ඉන්න තැන පොඩි ගැටිත්තක් වගේ තියෙනවා. මූල ගැටිති. මේ මූල ගැටිති වල මේ බැක්ටීරියාව රයිසෝබියම් කියන බැක්ටීරියාව මේනේ රයිසෝබියම් කියන බැක්ටීරියාව මූල ගැටිති වල වාසය කරනවා. වාසය කරගෙන පසේ තියෙන නයිට්‍රජන් මූලට අරන් දෙනවා. ශාකයට අරන් දෙනවා. ඒ හින්දා මෙන්න මේ බැක්ටීරියාව වාසී නේද එහෙනම්? මේ රයිසෝබියම් කියන බැක්ටීරියාව හොඳයි එන. ඇයි? ශාකවලට නයිට්‍රජන් අරන් දෙනවා පසෙන්. ඒ හින්දා මේ වාණිජ වශයෙන් නිපදවන, ඒ කියන්නේ වෙළඳ පොලේ නිපදවන හදාගන්න රයිසෝබියම් වගාබිම් වලට එකතු කරනවා. ඒ වගාබිම් වලට මේ නයිට්‍රජන් මේ රයිසෝබියම් එකතු කරපුවාම මේ වගාබිම් වලට මේ රයිසෝබියම් බැක්ටීරියාව එකතු කරපුවාම මෙයා මුල් වලට ගිහිල්ලා මුල් වල ඉඳගෙන පසෙන් නයිට්‍රජන් අරන් දෙනවා. මුල් වල ඉඳගෙන පස්සෙන් නයිට්‍රජන් ශාකයට අරන් දෙනවා. එහෙනම් හොඳයි නේද? වාසියක් කරනවා නේ මේ රයිසෝබියම් බැක්ටීරියාව. එහෙනම් බැක්ටීරියාවගේ වාසිය අපි කතා කරන්නේ. නයිට්‍රජන් තිර කරන්න බැක්ටීරියාව උදව් වෙනවා. නයිට්‍රජන් තිර කරනවා කියන්නේ පසේ තියෙන නයිට්‍රජන් ශාකයට අරන් දෙනවා. ඒක තමයි නයිට්‍රජන් තිර කිරීම. එහෙනම් ලියාගමු අපි නයිට්‍රජන් තිර කිරීම යටතේ මෙන්න මේ පළවෙනි තරු ලකුණ දාලා තියෙන්නේ. මේ ටික ලියාගන්න. බලන්න මොකද්ද ලියන්නේ? රනිල කුලයේ පළවෙනි තරුව දාලා නයිට්‍රජන් තිර කිරීම යටතේ රනිල කුලයේ ශාකවල මූල ගැටිති තුල වෙස්සෙන රයිසෝබියම් බැක්ටීරියාවට වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම කළ හැකිය. එනිසා වාණිජ වශයෙන් නිපදවන රයිසෝබියම් බැක්ටීරියාව වගාබිම් වලට එකතු කෙරේ. ඒක ලියාගන්න බලාගන්න. හරි. ස්ක්‍රීන් එක පේනවනේ? බලන්න ලියාගන්න. මේ ඉස්සරහම රූපේ ඉන්නේ මේ කොළ පාට වගේ ඒ රයිසෝබියම් බැක්ටීරියාව ඈ. හරිද? නයිට්‍රජන් තිර කිරීම යටතේ ලියාගන්නේ පළවෙනි තරු ලක්ෂණ කාරණේ. මම ඒක පැහැදිලි කරේ ඒක. රනිල කුලයේ ශාකවල මූල ගැටිති තුල වෙන රයිසෝබියම් බැක්ටීරියාවට වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම කළ හැකිය. එනිසා වාණිජ වශයෙන් නිපදවන රයිසෝබියම් බැක්ටීරියාව වගාබිම් වලට එකතු කෙරේ. ඔන්න නයිට්‍රජන් බැක්ටීරියාවන්ගේ තව ප්‍රයෝජනයක්. ඉත නයිට්‍රජන් තිර කිරීම.
හරිද? රෝහන් ආවිෂ්ක ලියනවා නේද? ඔව් සර්. මට යා පේන්නේ නැහැ පොඩ්ඩක්. හරි. හරි සර්. අපරේ දෙනවද? ටිකක් හරි සර්. දිගයි ඒක නේ. රෝහන් ආවිෂ්ක හරිද? හරි සර්. ඒ වගේම තමයි මේ ඇස්ටෝබැක්ටර් වගේ සමහර බැක්ටීරියාව තව ඉන්නවා පසේ අර මුල් වලට රින් ගන්න නැහැ. පසේ මුල් වලට රින් ගන්න නැතුව පසේ ඉඳගෙන නයිට්‍රජන් ශාකයට අරගන්න උදව් කරන අය. තව කට්ටියක් ඉන්නවා එයාලා පසේ ඉඳගෙන පසේ ජීවත් වෙමින් ස්වාධීනව ජීවත් වෙන්නේ. ශාකයට ඇතුලේ නෙමෙයි ඉන්නේ. පසේ ස්වාධීනව ශාකයෙන් එළියේ ඉන්නවා. ඉඳගෙන මේ ඇස්ටෝබැක්ටර් වගේ බැක්ටීරියාව. ඍජුවම නයිට්‍රජන් එකතු කරන්න උදව් කරනවා. ශාකයට නයිට්‍රජන් ගන්න උදව් කරනවා. ඒ වගේ වට කියනවා ජෛව පොහොර කියලා. මොනවද කියන්නේ? ජෛව පොහොර. ජෛව පොහොර කියන්නේ එතන මොනවාද? නයිට්‍රජන් තිර කිරීමට දායක වන පසේ ස්වාධීනව වෙසෙන ඇසොට බැක්ටීරියාව. නේ? නයිට්‍රජන් තිර කරන්න. ඒ කියන්නේ නයිට්‍රජන් ශාකයට ගන්න උදව් කරන ඇසොට බැක්ටීරියා වගේ බැක්ටීරියාව. එයා වගාබිම් වල මේ එළියේ ඉන්නේ ශාකයෙන් එළියේ ස්වාධීනව කියලා කියන්නේ. එළියේ ඉඳගෙන මේ ශාකයට නයිට්‍රජන් ගන්න උදව් කරනවා. ඒවට කියනවා ජෛව පොහොර කියලා. තේරුණාද? මේ වගේ මුලේ ඉඳගෙන උදව් දැන් මේ ශාකයේ මුලේ ඉඳගෙන නයිට්‍රජන් ගන්න උදව් කරන අයත් ඉන්නවා. මේ රයිසෝබියම් වගේ බැක්ටීරියා. තව ඉන්නවා මුලේ නැතුව මුලෙන් එළියේ ශාකයේ පසේ ඉඳගෙන ශාකේ නෙමෙයි පසේ ඉඳමින් නයිට්‍රජන් ශාකයට ගන්න උදව් කරන අය. ඒ ශාකයට කිසිම හානියක් නැහැ. ශාකයෙන් එළියේ ඉන්නේ ස්වාධීනව ඉන්නේ. පෝෂණයක් ගන්න නැහැ. ඒ වගේ අය මේ ඒ වගේ ඇසොට බැක්ටීරියා වගේ බැක්ටීරියාව ඉන්නවා. ඒ කට්ටිය හොඳයි නේ වගාබිම් වලට එකතු කරන එක කට්ටිය ඍජුවම. ඒවට කියනවා ජෛව පොහොර කියන මේ තියෙන ජෛව පොහොර කියලා එකතු කරනවා මේවා. ඒකත් ලියාගන්න ඊළඟ කරුව දාලා. දෙවෙනි කරුව දාලා ඒකත් ලියාගන්න. හරිද? නයිට්‍රජන් තිර කිරීමට දායක වන පසෙහි ස්වාධීනව වෙසෙන ඇසටෝබැක්ටර් වැනි බැක්ටීරියා වගාබිම් වලට ඍජුවම එකතු කෙරේ. මේවා ජෛව පොහොර ලෙස හැඳින්වේ. ඒකටම ලියාගන්න. මේවා ජෛව පොහොර ලෙස හැඳින්වේ. යා නිවර්ණ කියන්නේ ඉස්සලා. හරිද? හරි සර්. අපි කතා කරන්නේ නයිට්‍රජන් තිර කිරීම. නයිට්‍රජන් තිර කිරීම කරනවා එහෙනම් මේ කවුද? රයිසෝබියම් බැක්ටීරියාව කරනවා මුල් වල ඉඳන්. මුල් වල කියන්නේ ශාකවල මුල් වල ඉඳගෙනම නයිට්‍රජන් තිර කරනවා. සමහර මේ ඇසොටෝබැක්ටර් වගේ බැක්ටීරියාව පසේ ඉඳගෙන ශාකවල නයිට්‍රජන් ගන්න උදව් කරනවා. ඔය විදිහට නයිට්‍රජන් තිර කිරීම කරනවා කවුද? සමහර සුද්ධ ජීවීන්. සුද්ධ ජීවීන් වල තව ප්‍රයෝජනයක් නේ. සුද්ධ ජීවීන් කුෂි කර්මාන්තයේදී ප්‍රයෝජනවත් වෙන අවස්ථා තමයි අපි කතා කරන්නේ. තේරුණාද? හරි ඊළඟ එක එහෙනම් දැන් අපි කතා කරන්නේ මොකද්ද මේ කුෂි කර්මාන්තයේදී සුද්ධ ජීවීන්ගේ භාවිත. පළවෙනි කිව්වා ජාන තාක්ෂණය නේ.
දෙවෙනි එක කිව්වා මොකද්ද? නයිට්‍රජන් තිර කිරීම. පළවෙනි එක ජානදායක භාවිතා කරනවා කියන්නේ තව ඊළඟ කිව්වා මේ නයිට්‍රජන් මේ තිර කිරීම. තුන්වෙනි එක තමයි කොම්පෝස්ට් සෑදීම. තුන දාන්නේ නම් කොම්පෝස්ට් සෑදීම. කෘෂි කර්මාන්තයේදී අපි කතා කරන්නේ මේ සුද්ධ ජීවීන්ගේ භාවිතය. ඒ අර තුන්වෙනි එක කොම්පෝස්ට් සෑදීම. මේ කොම්පෝස්ට් හදන්නේ කොහොමද? මේ රූපෙත් කොම්පෝස්ට් හදන්නේ කොහොමද පුතා? මේ වගේ වලකටනේ වලක් කපලා වලකට දානවා අර දි รา පත් වෙන දි รา පත් එන්න තමයි දාන්නේ නේ. ශාකවල කොළ පොඩු ඒක අපද්‍රව්‍ය අපි නිවසේ යදලා අපද්‍රව්‍යනේ. ඒවා දාලා මේක වතුරට දාලා මේක කළු පොලිතිනුරයකින් වහලා තියෙනවා ටික කාලයක්. එතකොට මේක ඇතුලේ ඉඳගෙන මේ සුද්ධ ජීවීන් මේවා දි รา පත් කරනවා. මේ අර අපි අපත යන එළවලු පළතුරු ඒවත් දාන්න පුළුවන්. අපත යන ද්‍රව්‍ය එතකොට ශාක පාත්‍ර ශාක කොටස් ඒවා දාන්න පුළුවන්. දාලා ටික කාලයක් තියෙනවා. එතකොට මේකේ බැක්ටීරියා සහ දිලීර කියන කට්ටිය මේවා දි รา පත් කරනවා. දි รา පත් කරලා හදනවා කොම්පෝස්ට් පොහොර. නේ? ඒ කොම්පෝස්ට් පොහොර අපිට ඊට පස්සේ අපි භෝග වලට දාගන්න පුළුවන්. එහෙනම් කොම්පෝස්ට් හදන්නත් කවුද උදව් කරන්නේ? බැක්ටීරියා දිලීර කියන්නේ සුද්ධ ජීවීන් උදව් කරනවා නේද? නේද? මේ දින ඒ කොම්පෝස්ට් වල මෙතන ඇත්තම එකක් නේ තියෙන්නේ කොම්පෝස්ට් වල. ඔය වගේ නගරවල නම් මේ එහෙම ඉඩ නැති හින්දා අර මේ කොළ පාට පොඩි භාජන තියෙනවා. දැකලා තියෙනවද? කොළ පාට භාජන තියෙනවා. ඒ භාජන වල දාලා මේ තියෙනවා අර මේ අපත යන නැත්නම් ඉවත් කරන ද්‍රව්‍ය. ඒකට ඒවා ටික කාලයකින් මේ භාජන තුල දි รา පත් කරනවා අර බැක්ටීරියා සහ දිලීර. ඒකට ඒවා අපිට දාගන්න පුළුවන්. මේ ගම්වල නම් මේ වගේ ඉඩ තියෙන තැන්වල වල කපලා වලට දානවා ශාක පත්‍ර අර ඉවතලන අපද්‍රව්‍ය දානවා. ඒ ටික කාලයක් තියෙනකොට බැක්ටීරියා සහ දිලීර යන සුද්ධ ජීවීන් මේවා මත ක්‍රියා කරලා මේවා දි รา පත් කරනවා. එතකොට අපි කියනවා කොම්පෝස්ට්. ඒවා දෙක පොහොරක්. නේ? ඒවා දෙකට ශාක වලට අපිට භෝග වලට දාන්න පුළුවන්. තේරුණාද? හරි. තුන්වෙනි එක ලියන්නේ නම් කොම්පෝස්ට් සෑදීම. ඒ අර්ථය දරුවක් දාලා ලියන්න. නේ. සුද්ධ ජීවීන් යොදාගෙන කාබනික ද්‍රව්‍ය වියෝජනය මේ බෝඩ් මේක ඔන්න ස්ක්‍රීන් එක බලන්න. කාබනික සුද්ධ ජීවීන් යොදාගෙන කාබනික ද්‍රව්‍ය වියෝජනය ශීඝ්‍ර කර කාබනික ද්‍රව්‍ය වියෝජනය ශීඝ්‍ර කර වියෝජනය කියන්නේ දි รา පත් කිරීම කියන අදහස. කාබනික ද්‍රව්‍ය වියෝජනය කර කාබනික ද්‍රව්‍ය වියෝජනය ශීඝ්‍ර කර බලන්න කාබනික ද්‍රව්‍ය වියෝජනය ශීඝ්‍ර කර ගැනීමෙන් කොම්පෝස්ට් නිපදවනු ලැබේ. කාබනික ද්‍රව්‍ය වියෝජනය ශීඝ්‍ර කර ගැනීම. ශීඝ්‍ර කරනවා කියන්නේ වේගවත් කර ගන්නවා නේ. දි รา පත් වීම වේගවත් කර ගැනීමෙන් කොම්පෝස්ට් නිපදවනු ලැබේ. ඒකටම ලියන්නේ. මේ සඳහා කවුද යොදාගන්නේ? මේ සඳහා බැක්ටීරියා මේ සඳහා දිලීර හා බැක්ටීරියා යන සුද්ධ ජීවීන් තමයි යොදාගන්නේ. මේ කාණ්ඩ දෙක තමයි යොදාගන්නේ. දැන් කොම්පෝස්ට් හදන්න ගන්නේ දිලීර සහ බැක්ටීරියා. අනික් අය ගන්නෙ නෑ. වෛරස්, ප්‍රොටෝසෝවාෝ, ඇල්ගි ඒ කට්ටිය ගන්න නෑ. මේ දෙන්න විතරයි ඒක දි รา පත් කරන්නේ ඒකයි. දිලීර සහ බැක්ටීරියා. තේරුණාද අවිෂ්ක? අපි කතා කරන්නේ කොම්පෝස්ට් සෑදීම ගැන. එහෙනම් මේක කෘෂි කර්මාන්තයේදී යොදා ගන්නව නේද? එහෙනම් මේ කොම්පෝස්ට් ඒ කොම්පෝස්ට් හදන්නත් අපිට සුද්ධ ජීවීන් උදව් වෙනවා. සුද්ධ ජීවීන්ගේ භාවිත අපි කතා කරන්නේ හිතකර ප්‍රයෝජන නැත්නම් නේ. හිතකර සුද්ධ ජීවීන්ගේ වාසි තමයි අපි කතා කරන්නේ නැත්නම්. වාසි එකක් තමයි මේ කෘෂි කර්මාන්ත සඳහා යොදා ගන්නවා. කොහොම මේ කෘෂි කර්මාන්තයේදී යොදා ගන්න එක් අවස්ථා. හතරවෙනි අවස්ථාව තමයි
ජෛව පලිබෝධනාශක විදිහට. හරිද? ජෛව පලිබෝධනාශක බලන්න පොඩ්ඩක්. මම අර උදාහරණයක් වලට කිව්වා ඉස්සෙල්ලා. ජෛව පලිබෝධනාශක ඒක මෙතන නෑ. ඒ පොතේ නෑ වලට ඒ උදාහරණය. සේන දලඹුවා. බඩින්ගුරු වලට හානි කරන්නේ. එයා මර්ධනය කරන්න මේ දවස්වල යොදා ගන්නවලු වෛරස් එකක්. ඒ වෛරස් එකෙන් අර සේනා දලඹුවාට හානි කරනවා. සේනා දලඹුවා එතකොට මරනවා. හරිද? දැන් ඔය වැව් වල මෙන්න මේ වගේ ඒවා දැකලා තියෙනවා. සැල්වීනියා. මෙන්න මේ වගේ වැව් වල වැව් වල හැදෙනවා මෙන්න මේ වගේ සැල්වීනියා කියලා જાතියක්. මේකෙන් වැව වැහෙන්නත් පුළුවන්. මේක වැවේ එතකොට මොකද වෙන්නේ? මේ වැව් ගොඩ වෙනවා ඉක්මනින්. වැව ගොඩ වෙනවා මේ විශාල වශයෙන් වැව් වල දැන් මේ වර්ධනය වෙනවා. මොනවද මේ සැල්වීනියා. ඒක වැවට හානි කරයි. මේවා ගොඩාක් වර්ධනය වුණා කියන්නේ මේවා මැරෙනකොට මේවා වැව පතුලේ තැම්පත් වෙනවා විශාල ප්‍රමාණයකට. ඒකට වැව ගොඩ වෙනවා ටික කාලයක් යද්දී. නේ? සැල්වීනියා. එතකොට මේ සැල්වීනියා එහෙනම් මර්ධනය කරන්න ඕන. මර්ධනය කරන්න යොදා ගන්නවා මේ දිලීර වර්ගයක්. හරිද? දිලීර වර්ගයක් යොදා ගන්නවා. ඉතින් දැන් සැල්වීනියා නම් ජලජ වල්පැලෑටිය විනාශ කරන්න නේ ඔල්ටනේරියා කියන දිලීරය භාවිතා කරනවා. ඔල්ටනේරියා කියන දිලීර වර්ගය භාවිතා කරනවා. මේ ඉන්නේ දිලීර වර්ගය. මෙයා භාවිතා කරනවා. මෙයා භාවිතා කරනවා. මේ එයා ඒක මොකද කරන්නේ? මේව විනාශ කරනවා. මේ සැල්විනියා කියන ජලජ පැලෑටිය විනාශ කරනවා. එතකොට වැව් රැක ගන්න පුළුවන් නේ. පැහැදිලිද එහෙනම්? ඔය හතරවෙනි එක ලියාගත්තද මේ මාතෘකාව? ජෛව පලිබෝධනාශක ලෙස භාවිත කිරීම ලියාගත්තද? ලියාගන්න ඉක්මනින්. ජෛව පලිබෝධනාශක ලෙස භාවිත කිරීම. ඒ යටතේ තරුවක් දාලා මේක ලියාගන්න. භෝග වගාවට හානි කරන කෘමි පලිබෝධ මර්ධනය සඳහා ජෛව පලිබෝධනාශක ලෙස ඇතැම් ශුද්‍ර ජීවීන් යොදාගත හැකිය. ඒ අර්ථ මේක ලියාගන්න. තරුවක් දාලා භෝග වගාවට හානි කරන කෘමි පලිබෝධකයින් මර්ධනය සඳහා ජෛව පලිබෝධනාශක ලෙස ඇතැම් ශුද්‍ර ජීවීන් යොදාගත හැකිය. හරිද? උදාහරණ මේක ලියාගන්න. උදාහරණ කියලා දාලා එකයි තියෙන්නේ උදාහරණ. සැල්වීනියා නම් ජලජ වල්පැලෑටිය විනාශ කිරීමට ඔල්ටනේරියා නම් දිලීරය භාවිත කරා. උදාහරණ. අපි දැන් මේ කතා කරන්නේ මේ ජෛව පලිබෝධනාශක විදිහට මේ සුදුර ජීවීන් යොදා ගන්නවලු. ඒ කියන්නේ භෝග වගාවට හානි කරන කෘමි පලිබෝධකයින් මර්ධනයට මේ ජෛව පලිබෝධනාශක විදිහට නැත්නම් සුදුර ජීවීන් යොදා ගන්නවා. මම උදාහරණයක් කිව්වා. ඒක මෙතන නෑ. ඒක දැන් වර්තමාන එකක්. මේ බඩේරුඟු ශාකයට හානි කරන සේනා දලඹුවා විනාශ කරන වෛරස් එකක් යොදා ගන්නවා. මෙතන තියෙන එක නෙමෙයි සැල්වීනියා කියන ජලජ වල්පැලෑටිය විනාශ කරන්න ඔල්ටනේරියා කියන දිලීරය භාවිතා කරනවා. හරිද? ආවිෂ්කාරනේ නෑ සර්. ලියාගන්න. හරි සර්. හරි. එතකොට අපි එහෙනම් අද ওই ටික තමයි කතා කරන්නේ. මොනවද අපි කතා කරපු ටික බලන්න අද කතා කරපු ටික මම අද ගොඩක් ඒවා මතක් කරා මුලේවත් මතක නැතිනම්. ශුද්‍ර ජීවීන්ගේ හිත කර බලපෑම් නේ.
සුද්ධ ජීවන්ගේ හිත කර බලපෑම් තමයි කතා කරන්නේ. ඒකේ පළවෙනි එක නේ තාම කතා කරමින් ඉන්නේ. මොකක්ද? ඒක ආදි ඉවරයි ඔන්න. සුද්ධ ජීවන්ගේ හිත කර බලපෑම් පළවෙනි එක කතා කරලා ඉවරයි. මොකක්ද කතා කරලා ඉවර? කෘෂි කර්මාන්තය සඳහා යොදා ගැනීම නේ. කෘෂි කර්මාන්තය සඳහා අනිත් දවසේ අනිත් කතා කරනවා. කෘෂි කර්මාන්තය සඳහා සුද්ධ ජීවන්ගේ භාවිත තමයි කතා කරේ. ඒක එකක් තමයි ඥාන තාක්ෂණය භාවිතය නේ. අපි කිව්වා මේ සුද්ධ ජීවීන්ගේ ඥාන ඇතුළත් කරලා සමහර භෝගවලට හොඳ ලක්ෂණ අරන් දෙන්න පුළුවන්. උදාහරණයක් අර බඩ ඉරිඟු ශාකයටනේ. ඒ වගේම රන්වන් මේ සහල් නිපදවා ගන්න සමහර බැක්ටීරියාගේ ඥාන පාවිච්චි කරනවා. ඒ වගේ අපි කියව නයිට්‍රජන් තිර කරන්න නේ. පසේ තියෙන නයිට්‍රජන්, පසේ වායු ගෝලයේ තියෙන නයිට්‍රජන්, පාංශු වාතයේ තියෙන නයිට්‍රජන් ශාක වලට අරන් දෙනවා. කවුද? මේ රයිසෝබියම් වගේ බැක්ටීරියාව. සහ ඇසොටෝබැක්ටර් වගේ බැක්ටීරියා. අපි ඒකට කියන නයිට්‍රජන් තිර කරනවා කියලා. ඔන්න සුද්ධ ජීවීන්ගේ තව ප්‍රයෝජනයක් භෝගවගාවේදී කරන. තව එකක් තමයි සුද්ධ ජීවීන් යොදා ගන්නවා කොම්පෝස්ට් පොහොර හදන්න නේ. එයාලා ශාක කොටස් දි รา පත් කරන දිලීර සහ බැක්ටීරියා ඒ කට්ටිය ශාක කොටස් නැත්නම් අර ඉවතලන අපද්‍රව්‍ය දි รา පත් කරලා මේ කොම්පෝස්ට් හදනවා. ඊළඟ තව ජෛව පලිබෝධනාශකයක් විදියට යොදා ගන්නවා. ඒ කියන්නේ භෝගවගාවට හානි කරන සමහර කෘමි පලිබෝධකයින් මර්ධනය කරන්න. සමහර සුද්ධ ජීවීන් යොදා ගන්නවා. උදාහරණයක් අපි කිව්වා සැල්වීනියා කියන ජලජවල් පැලෑටිය විනාශ කරන්න, ඔල්ටනේරියා කියන දිලීරය පාවිච්චි කරලා මේ සේනා දලඹුව විනාශ කරන්න වෛරස් එකක් යොදා ගන්නවා කියලා. ඉතින් ඒවා උදාහරණ. පැහැදිලිද? අපි අනිත් දවසේ නම් එතනින් එහාට කතා කරමු නේද? අපි අනිත් දවසේ හම්බෙමු. අනිත් දවසේ මම දැන් මුලින් ඉඳන්ම ආයෙ මතක් කරන්න. දැන් මම දවස් ගාණක් මුලින් ඉඳන්ම හොඳට මතක් දෙපාර මතක් කරානේ මුලින් ඉඳන්ම. හරි. අපි අනිත් දවසේ එච්චර මීට මතක් කරන්න කියන්නේ මේ මුල ඔක්කොම දැන් ආයෙ හැමදාම මුල කරනවා නේද? ඒක මුලින් ඉඳන්ම අපිට උගන්වන්න. දැන් මම ඊට පස්සේ අනිත් දවසේ වේගෙන් ඒ ටික මතක් කරලා මේ මෙතන ඉඳන් ඉස්සරහට යනවා. හරිද? තේරුණාද? හස්. හරි. අපි මේ පාඩම සතියක් දෙකක් වගේ ඇතුළත ඉවර කරනවා. හරි. අපි එන අනිත් දවසේ හම්බ වෙමු. එහෙනම් ආයිබෝවන්. හරිද? අර ගිහිල්ලා කලින් කවුද? අනික් කවිස්. ආයිබෝවන්. පාඩම් කරන්න